හොඳයි ජනතාව එහෙනම් අපි වැඩි පටන් ගමු හැමෝටම ආයුබෝවන් හැමෝටම එතකොට අපි ආරම්භ කරන්නේ අද දවසේ සුබ අලුත් අවුරුද්ද නේද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා හරි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා නේද ඇත්තටම අවුරුද්ද සුබ වෙන්නේ නැහැ ජනතාව නිකම්ම සුබ වෙන්නේ නැහැ ඇත්තටම අපි සුබ කරගන්න මහන්සි වෙන්න ඕනේ නේද අපි සුබ කරගන්න මහන්සි වුණොත් තමයි සුබ වෙන්නේ නැත්නම් නිකම්ම සුබ වෙන්නේ නෑ නිසා මේ අලුත් අවුරුද්ද ඔයාලට සුබ අවුරුද්දක් කරගන්න ඔයාලා මහන්සි වෙන අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ නිසා කට්ටිය ඉතලා මහන්සි වෙලා නේද? අපි මේ වැඩ ටික කරගෙන යමු. අවුරුදු දෙකයි මහන්සි වෙන්න තියෙන්නේ නේද? O level ඉවරයි. ඊට පස්සේ කෙලින්ම A level වලට ගියා. නේද? O level වලට හොඳ රිසල්ට් එකක් දැම්මොත් ඒ ගැම්මෙන්ම ඉතුරු අවුරුදු දෙකක් A level එකත් ගේම ගහලා ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා try කරමු O level එක හොඳටම කොට දාගන්න. අපි ඒකට ඔයාලට උදව් කරනවා. හරිද? ඒකට අපි ඔයාලට උදව් කරනවා. හරි හොඳයි. ඒකට අපි ඔයාලට උදව් කරනවා. නිසා අපේ උදව් අරගෙන පුතාලා හැමෝම වැඩේ හොඳට කරගෙන යන්න. හරි අපිට පුළුවන් හැම පැත්තෙම උදව් කරනවා පුතාලා වෙනුවෙන්. හරි ගිය සතියේ අපි පන්ති පැවැත්වුවේ නැහැ. සිංහල අලුත් අවුරුද්ද නිසානේ. ඒකට නිවාඩුවක් හම්බ වෙනවනේ ඉතින්. අනිත් එක 13 වෙනිදා රෑ තමයි පන්ති ගානට බදාත් දවසේ සෙට් උනේ. ඒ නිසා කොහොමද නිවාඩු දෙන්න වෙනව නේද? පරණ අවුරුද්දේ නේ නොනගතයක් ඩබලද වෙයි තිබේ වෙලාවේ. හරි කමක් නැහැ. වැඩේ අද දවසේ අපි ආරම්භ කරනවා. මේ පාර වාර විභාගිකුත් තියෙනවනේ කොමර්ස් වල නේද? අපි ඉක්මනට පාඩම් ටික ඉවර කරගෙන යන්න. මම ඔයාලා වාර විභාගෙට ලෑස්ති කරන්නම් පේපර් කට්ටර ගීපියකුත් කරලා අපි ලෑස්ති වෙලා ඉමු. හරි මම දැක්ක අපේ නිර්වචන සර්ගේ දරුවෝ හුඟක් අය ලකුණු ඉහළ මට්ටමකින් ගණිතයට ලකුණු අරගෙන තිබ්බා. නිර්වචන සර් ඒක දාලා තිබ්බා Facebook එකේ සෝෂල් මීඩියා වල දාලා තිබ්බා මම දැක්කා. මට සන්තෝෂයි. ඉතින් අපේ නිර්වචන සර්ගේ ගෝලයන්ට තමයි වැඩිපුර මම මේ උගන්වන්නේ නේද? මට ඔයාලව හම්බුනේත් අපේ නිර්වචන සර් හරහා. ඉතින් ඒ නිසා මට සතුටුයි සර්ගේ ගෝලයෝ ගොඩාක් හොඳ මට්ටමින් ඉහළ මට්ටමින් ලකුණු අරගෙන තියෙනවා. පන්තියේ පළවෙනිය වෙලා ලංකාව පුරා මාතලේ නුවර අරහෙන් මේ හැම තැනම ළමයි. ඉතින් ලබන පාර ටර්ම් ටෙස්ට් එකේ නේද කොමර්ස් වලට වැඩිම ලකුණු අරගෙන CN CA ගොඩ හරියක් අරගෙන හැමෝම නේද? අපි සුපිරි වැඩක් කරලා වෙන්න ඕනේ නේද? හරි. හරි. ඉතින් ජනතාව කොහොමත් අපේ ආයතනයේ ඉන්න ගුරුවරු හැමෝම දක්ෂයි. ඔයාලට අමුතින් කියන්න දෙයක් නෑ ඒකෙන්. හරි. එහෙනම් වැඩේ පටන් ගමු ජනතාව. ඔව් කොමර්ස් පේපරේ තියෙන විදිය පොඩ්ඩක් කියන්න කියලා උදාරි දාලා තියෙනවා. පුතේ මේ දැම්ම ඕනේ නෑ. තව සතියක් දෙකක් තාටික දවසක් ගිහිල්ලා ටර්ම් ටෙස්ට් එක කිට්ටු වෙනකොට මම ගාන්ට ඔයගොල්ලන්ට පේපර් සෙට් එකක් කරවනවා. හරිනේ? ඒතරයි පේපර් සෙට් එක කරවලා තමයි විභාගෙට යන්න බය වෙන්න නිසා. මම ඔයාලා ලෑස්ති කරලා තමයි යවන්නේ. හරි. ඒකේ දාලා සර් කිට්ටු වෙලා ලස්සන වෙලා කියලා බඩ නම් චුට්ටක් අඩු කරගත්තා. අපි බඩ එහෙම ඇවිත් තිබ්බනේ. බඩ චුට්ටක් අඩු කරගත්තා. හරි චුට්ටක් කිට්ටු වෙලා ගාන්ට එක හදාගත්තා. හරි පොලි අනුපාතයෙන් නතර කරේ සර් අද තියෙන්නේ උද්දමනය. පොලි අනුපාතය කතා කරාද ඉස්සලි? නැත්නම් අද කෙලිම ආර්ථික පරිසරයේ මම හිතන් පටන් ගන්න තියෙන්නේ නේද? ඔව්. හරි. මම මෙතනින් පටන් ගන්නම්කෝ වැඩි. හරි. අපි ගිය සති මගේ රිමෝට් එක පොඩ්ඩක් අවුල්ලා තියෙනවා. වැඩ කරන්නේ. 7 වෙනි පිටුවනේ. පොලි අනුපාතය කලේ නේ. ඔව් කලේ නේ කලේ. මටත් මතක විදියට ආර්ථික පරිසරය පටන් ගත්තේ නේ අපි. මම රිමෝට් එක අවුල්ලා ළමයි තියෙන්නේ. වැඩ කරන්නේ ඔව්. හරි. හරි. පොලි අනුපාතයේ නෝට් එක ලිව්වලු නේද? හරි කමක් නෑ. අපි මෙතනින් වැඩේ පටන් ගමුකෝ. අපි ඉන්නේ ව්‍යාපාර පරිසරය කියන අපේ දෙවනි පාඩමේ. හරි මම වැඩේ මතක් කරගෙන එන්න. හරිද? ළමයි ව්‍යාපාර පරිසරය කියන දෙවනි පාඩමේ අපි ඉන්නේ. ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුවට අපි කිව්වා ව්‍යාපාර පරිසරය කියලා. එයනෝ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කළා නේද? ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයි කිව්වා. එක අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය. ඊට පස්සේ අභ්‍යන්තර පරිසරයේ කවුද ඉන්නේ කියලා අපි බැලුවා. අභ්‍යන්තර පරිසරයේ නිර්වචනයකුත් අපි ගොඩනගා ගත්තා. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කිව්වා අභ්‍යන්තර පරිසරය කියලා. ඔය කියන අභ්‍යන්තර පරිසරයේ හිටිය සාධක තුනයි. අපිට මේ තුන් දෙනාම
කලින් පාඩමේ ඇල්මැති පාර්ශවයන් වලදී හම්බ වුණා. පළවෙනි සෙට් එක නේද? මතකයි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් තමයි අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ. අභ්‍යන්තර පරිසරයේ 3 දෙනයි අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. අපි ਉਹ බාහිර පරිසරයට බාහිර පරිසරය කියන එකේ නිර්වචනය හදාගත්තේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි නේද? එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවක් තමයි අපි කියුවේ බාහිර පරිසරය කියලා. ඒතර ඔය කියන බාහිර පරිසරයේ ප්‍රධාන සාධක 8ක් හිටියා. ඒ 8න් පළවෙනි 3 දෙනා අපි දන්න කියන 3 දෙනෙක්. පළවෙනි 3 දෙනාව අපිට හම්බ වුණා. ඒකත් කලින් පාඩමේ ඇල්මැති පාර්ශවයන්ගේ දෙවෙනි සෙට් එක. කවුද? ගනුදෙනුකරුවන්, සැපියුම්කරුවන්, තරගකරුවන්. තපාර කියන්නේ ගනුදෙනුකරුවන්, සැපියුම්කරුවන් සහ තරගකරුවන් කියලා හම්බ වුණා. ඊට පස්සේ අලුතෙන් බ්‍රෑන්ඩ් නිව් 5 දෙනෙක් හම්බ වුණා. කවුද? දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය. අවසානික මොන පරිසරයේ ජනතාව? අවසානික අපි කියනවා ගෝලීය පරිසරය කියලා. හරිම ලේසි. දේශපාලන, නෛතික, තාක්ෂණික, ආර්ථික අවසානික කියන අපි කියන මොකද්ද? ගෝලීය පරිසරය කියලා. නියමයි. අපි ඔය කියන කොටස් ටික පහුගිය සතිවලදී සාකච්ඡා කරා. මම මේ කෙටි මතක් කිරීමක් කරගෙන ඉන්නේ. පහුගිය සතිවල මිස් වෙච්ච කෙනෙක් කියනවා නම් රෙකෝඩින්ග්ස් ටික ඔක්කොම ගෲප් එකකට දාලා තියෙනවා. හරි. හරි පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. රෙකෝඩින් එක මම අද රෙකෝඩින් එක අද දාන්න විදියක් නැහැ. පොඩි වැඩ වගේ එකට මට පොඩ්ඩක් හදිස්සි යාළුවෙක් පන්ති වෙච්ච ගමන් යන්න වෙලා තියෙන ඉක්මනට. හරිද? ඒ නිසා මේ අද රැට මට අප්ලෝඩ් කරගන්න බැරි වෙනවා රෙකෝඩින් එක. ඒ නිසා හෙට රැට දාන්න රෙකෝඩින් එක ගෲප් වලට දාන්න. හරි. හරි ජනතාව එහෙනම් බලමු. ඊළඟ කෑල්ල තමයි අපි කතා කරන්නේ. ඒතර ගනුදෙනුකරුවන්, සැපියුම්කරුවන්, තරගකරුවන් බාහිර පරිසරයේ ඒගොල්ලෝ ගැන කතා කරලා ඉවරයි. දේශපාලන පරිසරයත් ඉවරයි. පුතේ දේශපාලන පරිසරයක තමයි කෙටියෙන් මතක් කරන්නම්. හරි කට්ටිය වෙබ්සයිට් එක රෙජිස්ටර් වුණා නේද? හරි අපි වෙනම ඒක කට්ටිය ඇක්ටිව් කරමු. හරි. ඊට පස්සේ බලන්න දේශපාලන පරිසරය කියන එක ගැන මම කෙටියෙන් මතක් කරන්නම්. දේශපාලන පරිසරය කියලා කිව්වේ පුතේ රටක ආර්ථික කටයුතු මෙහෙයවනකොට ඒ රටේ රජය විසින් අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති වලට අපි කියනවා දේශපාලන පරිසරය කියලා. දේශපාලන ප්‍රතිපත්ති වලට තමයි දේශපාලන පරිසරය කියලා කියන්නේ. දැන් අපි දන්නවා මේ දවස්වල මේ රටේ දේශපාලනය නිසා රටේ ආර්ථිකය අවුල් වෙලා, මේ රටේ ජන ජීවිතය අවුල් වෙලා අලුත් නේද සංස්කෘතියක් නිර්මාණය වෙමින් තියෙනවා. හරිද? ඔක්කොම වැඩ ටික අවුල්ලා තියෙනවා. රටේ තියෙන මේ වෙනකොට වර්තමානයේ තියෙන දේශපාලන ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති වල පොඩි පොඩි අවුල් සාගතයන් නිසා පොඩි නෙමෙයි ලොකු ලොකු අවුල් සාගත තත්ත්වයන් නිසා රට ලොකු අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා මේ වෙනකොට. හරි නිසා ඒක එක රජයන් විසින් එක එක දේශපාලන පක්ෂ විසින් වරින් වරට ආණ්ඩු බලය ලබා ගන්නකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලට අනුව ව්‍යාපාර වලට බලපෑම් එල්ල වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාර වලට හොඳ බලපෑම් එල්ල වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාර වලට නරක බලපෑම් එල්ල වෙනවා. පැහැදිලිද? හරි. දැන් උදාහරණයක් ඔයාලට මතකයි රසායනික පොහොර තහනම් කරා ලංකාවේ දේශපාලන ප්‍රතිපත්තියක් විදිහට. අන්න එතකොට මොකද උනේ? ගොවියන්ට නේද? ඒ කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ඒක ලොකු තර්ජනයක් බවට පත් වුණා. නේද? කහ ආනයනය කිරීම සම්පූර්ණයෙන් කහ නේද? අමු කහ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරා කහ වර්ග. පැහැදිලිද? එතකොට ඒ ආනයන කරුවන්ට ඒක ලොකු බලපෑමක් වුණා. අයහපත් බලපෑමක් වුණා. හැබැයි ලංකාවේ කහ වගාකරුවන්ට ඒක යහපත් බලපෑමක් වුණා. දැක්ක නේද? ඒ වගේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙනකොට පුතේ රටේ ආර්ථික රටේ තියෙන ව්‍යාපාර වලට එකම යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් එල්ල වෙනවා කියලා අපි පැහැදිලි කරගත්තා. ඒ දේශපාලන දෙවෙනි එක නෛතික. මතක් කරමු නෛතික පරිසරය. පුතේ නෛතික කියන වචනය තුළම තියෙනවා නීති රීති කියන අදහස. නෛතික කියන වචනේ තේරුම නීති රීති. ළමයි නෛතික පරිසරය කියලා කියන්නේ නීති රීති වලින් සමන්විත වෙන පරිසරය. එතකොට අපි මතක් කරන්න ඕනේ මේ මම කියන්නේ මේ ඔයාලට මේ ටික මතක තියාගන්න පුළුවන් ක්‍රමේ. හරිද? ඔළුවේ තියාගන්න ඕන පිළිවෙල තමයි මම මේ කියන්නේ. හරි. නෛතික පරිසරය කියවම ඔයාලට මතක් වෙන්න ඕනේ නීති රීති කියන වචනේ. ඊළඟට මතක් වෙන්න ඕනේ නීති රීති දාන්නේ අපිව ආරක්ෂා කරගන්න. නේද? අම්මා නීති රීති දාලා තියෙන්නේ අපිව ආරක්ෂා කරගන්න. ඉස්කෝලේ නීති රීති දාලා තියෙන්නේ ඔයාලවයි ඉස්කෝලේ දීපලයි නේද? ආරක්ෂා කරගන්න. නේද? මහා මාර්ග නීති රීති පද්ධතියක් තියෙනවා ගමන් කරන මගීන්ගේ රථ වාහනවල පාර දෙපැත්තේ තියෙන දීපලවල ආරක්ෂාව. ඒ නිසා අන්නේ වගේ හැමතිස්සෙම නීති රීති පනවන්නේ ආරක්ෂාවක් ලබා දෙන්න.
හැමතිස්සෙම නීති රීති පනවන්නේ පුතේ මොකටද? ආරක්ෂාවක් ලබා දෙන්න. එහෙනම් ව්‍යාපාර වලට නීති රීති පනවන්නේ මොනව ආරක්ෂා කරගන්නද? අංක 1. අංක 1 මොකක්ද? අංක 1 අපි කියනවා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සම්මත කරගෙන තියෙන පනවාගෙන තියෙන නීති රීති සහ අනපනත් වලට අපි කියනවා මොනවා කියලාද? මොනවා කියලාද? අපි කියනවා නෛතික පරිසරය කියලා. දේශපාලන හරි නෛතික හරි. ඊට පස්සේ අපි ගත්තේ තාක්ෂණික පරිසරය. හරිද? තාක්ෂණික ආර්ථික ගෝලීයනේ තියෙන්නේ. හරි. තාක්ෂණික පරිසරයේදී අපි කතා කරේ රටේ තාක්ෂණික කාරණා. ලෝකේ තියෙන තාක්ෂණය වෙනස් වෙනකොට දවසින් දවස තාක්ෂණය දියුණු වෙනවා. නේද? එතකොට පැරණි තාක්ෂණය භාවිතා කරන ව්‍යාපාර වලට ඒක ලොකු අයහපත් තත්ත්වයක් මතුවෙනවා. අලුත් තාක්ෂණයට අප්ඩේට් වෙන කට්ටියට, අප්ග්‍රේඩ් වෙන කට්ටියට ඒක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් වෙනවා. දැක්කද? ලෝකෙ තියෙන තාක්ෂණය වෙනස් වෙනකොට ඒක ව්‍යාපාර වලට බලපෑම් එල්ල වෙනවා. නේද? අන්තර්ජාලය, ජංගම දුරකථන, පරිගණකය, විද්‍යුත් වාණිජ්‍ය, ඊට පස්සේ විද්‍යුත් මුදල් කියන්නේ e-money. e-money කියන්නේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වගේ ඉලෙක්ට්‍රොනික මුදල් වර්ග. අන්න ඒ වගේ නව ව්‍යාපාර සඳහා භාවිතා කරන මේ තාක්ෂණික කරුණු නිසා ව්‍යාපාර වලට බලපෑම් එල්ල වෙනවා. යහපත් බලපෑමුත් තියෙනවා, අයහපත් බලපෑමුත් තියෙනවා. ඒවට අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. හරි. එතනින් තාක්ෂණික පරිසරයේ කොටසෙන් අපි ගිය සතියේ කොටස අවසන් වුණා. එහෙනම් අපේ අද පාඩම මොකක්ද? ව්‍යාපාර පරිසරයේ අද පාඩම ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. අපි ඉන්නේ දැන් 7වෙනි ව්‍යාපාර පරිසරයේ බාහිර පරිසරයේ 7වෙනි කොටසත් එක්ක. ආර්ථික පරිසරයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන ඊළඟට අන්තිම එක ගෝලීය පරිසරය. හැබැයි ආර්ථික පරිසරයේ ගැන පුතේ මම ටිකක් වැඩිපුර ඔයාලත් එක්ක කතා කරනවා. මොකද හේතුව අපිට ඇත්තටම දේශපාලන පරිසරය ගැන ගොඩාරියක් ඉගෙන ගන්න ඕනේ. හේතුව මේක දේශපාලන විද්‍යා පන්තියක් නෙමෙයිනේ බන් නේද? මේක නෛතික පරිසරය ගැන ගොඩාක් ඉගෙන ගන්න මේක මේ ලෝ ක්ලාස් එකකුත් නෙමෙයිනේ, නීති පන්තියකුත් නෙමෙයි නේද? නීති උගන්වන පන්තියකුත් නෙමෙයි. එතකොට තාක්ෂණය ගැන උගන්වන්න මේක ICT පන්තියකුත් නෙමෙයි. ඒ නිසා අපි ඒව ගැන වැඩි ඉගෙන ගන්න ඕනේ කොමස් පන්තිය නිකන් දල වශයෙන් ඉගෙන ගත්තාම ඇති. හැබැයි මට ඔයාලට ආර්ථික පරිසරය ගැන නම් ටිකක් වැඩිපුර උගන්වන්න ඕනේ. හේතුව මේක කොමස් පන්තියක්. ආර්ථිකය ගැන නේද? ව්‍යාපාර වලට ගැලපෙන මේ රටේ ආර්ථිකය ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන නිසා. හරි. ඒ නිසා ආර්ථික පරිසරය ගැන ටිකක් අපි වැඩිපුර උනන්දුවෙන් ඉගෙන ගන්න. එහෙනම් බලමු මොනවද මේ ආර්ථික පරිසරය කියලා කියන්නේ කියලා. හරි. පුතේ කියමු මාත් එක්ක ආර්ථික පරිසරය. ටියුට් එකේ මම දාලා තියෙනවා. හරි. පළවෙනි ටර්ම් ටෙස්ට් එකට පුතේ පාඩම් 4යි 4 විතර තමයි එන්නේ. පස්වෙනි පාඩමේ භාගයක් විතර තමයි සාමාන්‍යයෙන් එන්නේ. 4වෙනි පාඩම ඉවර කරලා 5වෙනි පාඩම විතර. 4වෙනි පාඩම පොඩි පාඩමක්. එක දවසකින් ඉවර වෙන පාඩමක්. 4වෙනි පාඩම. ගිණුම් කරන හැඳින්වීම. ඒක ලේසියි. හරි. අපි ඉක්මනට 5වෙනි මේ පාඩම ඉවර කරලා දෙවෙනි පාඩම ඉවර කරලා දෙවෙනි පාඩමත් චෝටි පාඩමක් නේ. දැන් ගොඩක් දුරට ඉවරයි මේක. ඊට පස්සේ අපි ඉක්මනට එනවා 3වෙනි පාඩමට. 3වෙනි පාඩමේ ටියුට් එකත් මම ඔයාලට එවලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔය දෙවෙනි පාඩමේ ටියුට් එකේම අගට මැද පිටු ඉඳන් තියෙන්නේ 3වෙනි පාඩම. හරි. ඕක ඉවර වෙන කිට්ටු වෙනකොට මම ඉක්මනට 4වෙනි පාඩමේ 5වෙනි පාඩමේ දෙකම එකට දාලා එවන්නම් ටියුට් එකක් ආපහු. හරි. හොඳයි. පුතේ ආර්ථික පරිසරය කියව මාත් එක්ක රටක ක්‍රියාත්මක වන ආර්ථික සාධකවල එකතුවක් ආර්ථික පරිසරය. පිරිසරය නෙවෙයි මම පරිසරය. ආර්ථික පරිසර ලෙස හැඳින්වීම. හරි. රටක ක්‍රියාත්මක වෙන විවිධ ආර්ථික සාධකවල එකතුවක්. ආර්ථික සාධක ගොඩාරියක් තියෙනවා. අන්න ඒ එකතුවක් අපි කියනවා ආර්ථික පරිසරය කියලා. ලෙස හැඳින්වීම. මෙලෙස ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරනු ලබන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයක් පිළිබඳව සලකා බලමු. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ වගේ ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයක් ගැන. පැහැදිලිද? හරි. හොඳයි. අපි යමු ඊළඟ කැලේට. උදේ එහෙනම් අපි බලමු මොනවද මේ ප්‍රධාන ආර්ථික සාධක කියලා. ප්‍රධාන ආර්ථික සාධක කියලා. හරි. 1 පොලි අනුපාතය. හරි. පළවෙනි මාතෘකාව පොලි අනුපාතය. අපි ඉන්නේ පිටු අංක 7 නේද පුතේ? පිටු අංක 7 නේද අපි ඉන්නේ? ඔව්නේ. හරි. හොඳයි.
හරි පිටු අංක 7 අපි ඉන්නේ මාතෘකාව හරි මාතෘකාව පොලි අනුපාතය. පුතේ පොලි අනුපාතය මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට මේ විදිහට. ළමයි පොලි අනුපාතය කියන්නේ ඔබට ටිකක් ඇස්සලා. හරි ළමයි මේ කියන පොලි අනුපාතය අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරමු. මේ කියන පොලි අනුපාතය සාමාන්‍යයෙන් පොලි අනුපාතයේ ප්‍රධාන කොටස් දෙකකට වර්ග වෙනවා. පැහැදිලිද? එක අපි කියන පුතේ එක අපි කියනවා තැන්පතු පොලි අනුපාතය. එක අපි කියන මොන පොලි අනුපාතයද? තැන්පතු පොලි අනුපාතය. එක තැන්පතු පොලි අනුපාතය නම් දෙවෙනි එක අපි කියනවා ණය පොලි අනුපාතය කියලා. එක තැන්පතු පොලි අනුපාතය දෙක ණය පොලි අනුපාතය. මේ තමයි පොලි අනුපාත වර්ග දෙක. මේ තමයි පොලි අනුපාත වර්ග දෙක. හරිද? රටක ප්‍රධාන වශයෙන්ම පොලි අනුපාතය කිව්වම මෙන්න මේ කියන කාරණා දෙක පිළිබඳව තමයි සලකා බලන්නේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් රටේ තියෙන තැන්පතු පොලි අනුපාතය. ඒ කියන්නේ අඩු වැඩි වෙනකොට ඒක ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද? වැඩි වෙනකොට බලපාන්නේ කොහොමද? අඩු වෙනකොට බලපාන්නේ කොහොමද? ණය පොලි අනුපාතයේ වැඩි වෙනකොට බලපාන්නේ කොහොමද? ඒක ව්‍යාපාර වලට අඩු වෙනකොට බලපාන්නේ කොහොමද කියලා මම වෙන වෙනම දැන් විශ්ලේෂණය කරලා පුතාලට කියලා දෙන්නේ නැහැ. හරිද? රටේ පොලි අනුපාතයේ ළමයි අඩු වැඩි වෙනවා කාලෙන් කාලෙට. මේ දවස්වල නම් පොලි අනුපාත ගොඩක් අඩුයි. හරිද? මම දැන් කිය දෙන්නම් අඩු වෙනකොට වැඩි වෙනකොට මොකද රටේ ව්‍යාපාර වල බලපෑම් එල්ල වෙන්නේ කොහොමද කියලා. කොහොමද අපි ඉගෙන ගන්න තියෙන්නේ? මේ බාහිර පරිසරයේ තියෙන දේවල් වලින් ව්‍යාපාර වල බලපෑමක් තියෙනවා. හැබැයි අපිට මේව වෙනස් කරන්න බෑ. නේද? මේ තියෙන බාහිර පරිසරයක නිර්වචනය තියෙන්නේ. හරි. එහෙනම් මම ඉස්සෙල්ලා වෙන්නම් පළවෙනි එක මොකක්ද? තැන්පතු පොලි අනුපාතය ගැන ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. එහෙනම් මෙවලන්නක මාතෘකාව තැන්පතු පොලි අනුපාතය. අපි හිතමු තැන්පතු පොලිය. මොකද්ද තැන්පතු පොලිය කියන්නේ? ඒ කියන්නේ බං හරි සරලයි. අපි ගිහිල්ලා අපේ බැංකු ගිණුමක සල්ලි තැන්පත් කළොත් මම ඉතාලම සරලව කියලා දෙන්න පුතාලට. හරිද? මේවා හරි ලස්සන මාතෘකා. මේවා නිතර සමාජයේ නිවුස් බැලුවාම නිතර ඇහෙන වචන. හරිද? පත්තරයක් ගත්තොත් නිතර කියවෙන වචන. හරිද? ඔය දේශපාලන රැස්වීම වලට ඇවිල්ලා දේශපාලකයෝ සහ වෙනත් විද්වතුන් නේද? නිතර කියන වචන මේවා. පොලි අනුපාතය, උද්දමනය, රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය, විදේශ විනිමය අනුපාතය නේද? මේ වචන නිතර හරිද? අර ටික බරපතල දේවල් කතා කරන මිනිස්සු නේද? ආර්ථිකය ගැන කතා කරන කට්ටිය විශ්ලේෂකයලා කියන වචන. නේද? මෙච්චර කාල හුඟක් කියවා තේරුනෙත් නෑ. අද මම කියලා දෙන්නම් මේ හැම එකක්ම මොනවද කියලා. හරි. අදින් පස්සේ වැඩසටහනකින් බලනකොට මේවා ගැන කියනකොට ආට මතක් වෙනවා. ගියාන්සව ගැන්නේ මෙන්න මේක තමයි. සහ ඒ මිනිස්සු කියන දේවල් හරිද? අමුතු જાතිය කුණුහරුප නෙමෙයි මේවත් අපේ සාමාන්‍ය දේවල් කියලා වාට තේරෙයි. පැහැදිලිද? ඒ කියන්නේ මෙච්චර කාල නොතේරිච්ච දේවල් අnder දෙමළ වගේ තිබ්බ දේවල් ඔයාට අද ඉඳන් තේරෙන්න පටන් ගන්නවා. හරි. තැන්පතු පොලිය. ඒ කියන්නේ මෙහෙමයි. අපි බැංකුවකට ගිහිල්ලා අපේ account එකේ සල්ලි තැන්පත් කරනවනේ. නේද? ඒ තැන්පත් කරාම අපිට බැංකුවෙන් පොලියක් හම්බ වෙනව නේද? අන්න ඒකට අපි කියනවා තැන්පතු පොලිය කියලා. හරිම ලේසි. අපි බැංකුවේ සල්ලි තැන්පත් කරාම බැංකුවෙන් අපිට පොලියක් හම්බ වෙනවනේ. අන්න ඒකට තමයි කියන්නේ තැන්පතු පොලිය කියන්නේ. දෙවෙනි එක ණය පොලිය. ණය පොලිය කියන්නේ අපි බැංකුවට ගිහිල්ලා සල්ලි දාලා නෙමෙයි. අපි බැංකුවට ගිහලා ලෝන් එකක් ගත්තොත්, ණයක් ගත්තොත්, එතකොට අපි බැංකුවට ඒ ණය සඳහා අපි පොලියක් ගෙවන්න ඕනේ නේද? අන්න ඒකට අපි කියනපු දේ ණය පොලිය කියලා. හරිම ලේසි. මේක තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා chat එකට message එකක් දාන්න. තැන්පතු පොලිය කියන්නේ බං අපි බැංකුවේ සල්ලි තැන්පත් කරාම බැංකුවෙන් අපිට දෙන පොලිය. හරිද? ණය පොලිය කියලා කියන්නේ අපි බැංකුවෙන් ලෝන් එකක් ගත්තාම අපි පොලිය අපි ගෙවන්න ඕනේ පොලිය ලෝන් එක ගත්ත නිසා. අන්න ඒක තමයි ණය පොලිය කියලා කියන්නේ. දැන් ඒ දෙක තේරුණානේ. ඒතර මට පැහැදිලි කරපුවා එතනින් එහාට අඩු වැඩි වීමෙන් මොකද වෙන්නේ කියලා. ඔක්කොම කලින් මේක තේරුම් ගන්න එපා බං. තේරුණානේ? හරි. පසුඳ කෞශල්‍ය තේරුණා නේද? හරි හොඳයි. හරි. මල්ෂාද කොහෙද? හරි හොඳයි. නියම. එහෙනම් අපි මේකෙන් පළවෙනි එක තැන්පතු පොලිය. තැන්පතු පොලිය නියම. හරි. මෙන්න තියෙනවා තැන්පතු පොලිය. අපි හිතමු මෙහෙම. අපි නිකමට හිතමු තැන්පතු පොලිය හරිද සාමාන්‍යයෙන් ළමයි රටේ බැංකු පද්ධතියේ තියෙන පොලි අනුපාත ළමයි කාලෙන් කාලට අඩු වැඩි වෙනවා. රටේ තියෙන ආර්ථික දේශපාලනික තත්ත්වය අනුව අඩු වැඩි වෙනවා. අපි නිකමට හිතමු මහා බැංකුවේ තීරණය කළා සහ නිකුත් බැංකු සාමාන්‍ය මේ දවස්වල
යන්නේ සාමාන්‍යයෙන් තැන්පතු පොලිය 10% කියලා අපි හිතමු. ඒ කියන්නේ වාර්ෂික පොලිය අවුරුද්දකට 10%ක් පොලිය ගෙවනවා. අපි බැංකුවේ රුපියල් 100ක් තැන්පත් කරොත් බැංකුව අපිට අවුරුද්දකට පස්සේ 10%ක් පොලිය ලබා දෙනවා. 100කට රුපියල් 10ක් පොලිය වැඩිපුර දෙනවා. අපි 100ක් තැන්පත් කරාම රුපියල් 10ක් පොලිය අපිට දෙනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න අපි රුපියල් 1000ක් තැන්පත් කරොත් අපිට කීයක් හම්බ වෙනවද? අනේ පොඩ එපා උත්තර එපා. මට කියන්න 100ක් තැන්පත් කරොත් රුපියල් 10යි නේ පොලිය. එහෙනම් මට කියන්න 200ක් තැන්පත් කළොත් කීයක් හම්බ වෙනවද පොලිය? 200ක් තැන්පත් කළොත් 100ක් තැන්පත් කරොත් 10යි නම් 200ක් ඒ 100 දෙකක්නේ. අය කියන්නේ රුපියල් 20ක් පොලිය හම්බ වෙනවා. හරිද? හරි. එහෙනම් මම වාර්තා ප්‍රශ්නයක් දෙන්න. මේකට උත්තර දෙන්න. රුපියල් 100ක් තැන්පත් කරොත් රුපියල් 10ක පොලියක් හම්බ වෙනවා නම් රුපියල් 1000ක් තැන්පත් කරොත් කීයක පොලියක් අපිට හම්බ වෙනවද? රුපියල් 1000ක් තැන්පත් කළොත් අන්න හරි. රුපියල් 100ක පොලියක් හම්බ වෙනවා නේද? රුපියල් 100ක් අපිට පොලිය හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ හරිම සරලයි. රුපියල් 100ක් තැන්පත් කරොත් රුපියල් 10ක් පොලිය හම්බ වෙනවා. අවුරුද්ද අවසාන වෙනකොට අපේ මුළු ගාණ රුපියල් 100ට තව 10ක විතර 110ක් බවට පත් වෙනවා නේද? හරි. මේක තේරුම් ගත්ත කට්ටිය yes කියලා මැසේජ් එකක් දාන්න. හරි. කැලේ කැල්ල හිමීට යන්. හිමීට කැලෙන් කැල්ල යන්. මොකද අපි ඔන්ලයින් පන්ති නිසා සමහර කෙනෙක්ට තේරුන්නේ නැත්තම් නේද අල්ලගන්න බැරි වෙනවනේ. ඒ නිසා හිමීට ලස්සනට පියවරින් පියවරයක්. ඔයාලට තේරෙනවද කියලා බල බල යන්න. හොඳ අපි වෙනදත් එහෙමනේ කරන්නේ. හරි නේම. වැඩේ දැන් හැමෝටම පැහැදිලි. හරිද? අපි හිතමු එහෙනම් අපි අපේ බැංකු ගිණුමක සල්ලි තැන්පත් කරොත් අපිට අවුරුද්ද අවසානයේ 10%ක පොලියක් හම්බ වෙනවා. අපි හිතමු බැංකුව තීරණය කරනවා ළමයි රටේ පොලිය අනුපාතය වැඩි කරන්න. රටේ පොලිය අනුපාතය වැඩි කරන්න තීරණය කරනවා. හරිද? හරි. අපි හිතමු දැන් පොලිය අනුපාතය රුපියල් 15ක් බවට පත් කරනවා. 15ක් බවට පත් කරනවා. ඒ කියන්නේ ඉස්සර රුපියල් 100ක් තැන්පත් කරොත් අපිට පොලිය හම්බෙන්නේ 10යි. හැබැයි දැන් 100ක් තැන්පත් කරොත් 100ට කීයක් පොලියක් හම්බ වෙනවද? 115 කියන්නේ රුපියල් 15ක් හම්බ වෙන. 115ක් වෙනවා ගන්න නේද? කලින් 110යි නේ උනේ. හරි. දැන් ඔයාට තේරෙනවද බැංකුවේ සල්ලි තැන්පත් කරන එක මිනිස්සුන්ට ලාභද පාඩුද? පාඩුද ලාභද? දැන් පොලිය වැඩි වෙලානේ තියෙන්නේ තැන්පත් කරන සල්ලි වලට. අපි තැන්පත් කරාම වැඩි පොලියක් දෙනවා. හරිද? දැන් මට කියන්න මිනිස්සුන්ට සහ ව්‍යාපාරිකයන්ට බැංකුවේ සල්ලි තැන්පත් කරන එක ලාභද පාඩුද? අන්න හරි. දැන් බැංකුවේ තැන්පත් කරන එක ලාභයි නේද? ඇයි? නිකන් ඉඳලා බං 115ක් පොලිය හම්බ වෙනවනේ පොලිය වැඩිනේ. අන්න එතකොට ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සහ ව්‍යාපාරිකයෝ තමන්ගේ අතේ තියෙන වැඩිපුර තියෙන සල්ලි මට කියන්න වැඩිපුර තියෙන සල්ලි ව්‍යාපාර වලට ආයෝජනය කර ඉන්නවාද නැත්නම් පොලිය වැඩි නිසා බැංකුව වලට ගිහිල්ලා සල්ලි දානවද? එකද දෙකද? එකද දෙකද? මට ඉක්මනට කියන්න. ළමයි දැන් පොලිය වැඩිනේ බං. හරිද? ඒ නිසා නේද මිනිස්සු මොකද කරන්නේ? ව්‍යාපාරිකයෝයි සාමාන්‍ය මිනිස්සුයි තමන්ගේ අතේ තියෙන සල්ලි ටික ගිහිල්ලා කොහෙට දානවද? බැංකු ගිණුම් වල දාන්න පටන් ගන්න. හරිද? බැංකු ගිණුම් වල දාන්න පටන් ගන්න. එතකොට වෙන පාඩු දෙකයි. හරිද? එතකොට වෙන පාඩු දෙක. බලන්න එතකොට වෙන ඒ රටේ පොලිය අනුපාතය වැඩි වුණාම මිනිස්සු කියලා බැංකු වල වැඩිපුර සල්ලි තැන්පත් කරනවා. හරිද? බලන්න එතකොට වෙන ව්‍යාපාර වලට වෙන බලපෑම. මම දැන් අවස්ථා කීපයක් කියන්නම්. එකක් තමයි මිනිස්සුන්ගේ අතේ තිබ්බ සල්ලි ටික හරිද? මිනිස්සු ගිහිල්ලා බැංකු පොතේ හිර කරාම ගිහිල්ලා දැම්මාම මිනිස්සු අතේ ඉතුරු වෙන්නේ සල්ලි ටිකයිනේ. තේරුණාද මං කියන්නේ? මිනිස්සු අතේ ඉතුරු වෙන්නේ සල්ලි ටිකයි. එතකොට ඒගොල්ලන්ට කඩසාප්පු වලට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඇයි? මිනිස්සු වැඩිපුර ඉතුරු කරලා බැංකු වල දාලා. නේද? මිනිස්සුන්ට පාවිච්චියට තියෙන ටිකයි සල්ලි. එතකොට මොකද වෙන්නේ ළමයි? හරිද? ළමයි. එතකොට මොකද වෙන්නේ පුතේ? අර සල්ලි ප්‍රමාණය කියන්නේ එයාලා ගාව තියෙන්නේ අතේ ටිකයි සල්ලි. වැඩිපුර ටිකක් බැංකුවට දාලානේ. අන්න ඒ නිසා එයාලට මිලදී ගන්න පුළුවන් කඩවල් වලට ගිහලා මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුයි. මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ සල්ලි ටික බැංකු පොත්වල. පොලිය වැඩි වෙච්ච නිසා. පැහැදිලිද? අන්න එතකොට ඒක මිනිස්සු අතේ සල්ලි අඩුයි නම් මිනිස්සු වැඩි කඩවල් වලින් බඩු ගන්න යන්නේ නැත්තම් ඒක ව්‍යාපාරිකයන්ට හොඳයිද නරකයිද?
good or bad? එයාලම ව්‍යාපාරිකයන්ට එතකොට මිනිස්සු අතේ සල්ලි නේ තියෙන සල්ලි ටික මිනිස්සු බැංකුව වලට දාලා ෂේප් එකේ නේ වැඩි දේවල් කරන්නේ ෂේප් එකේ කාල වීල ජීවත් වෙනවා අනවශ්‍ය දේවල් වලට වීදම් කරන්නේ අන්න හරි දැන් එතකොට ඒක ව්‍යාපාර වලට හොඳ නෑ ඒ විතරක් නෙමෙයි ඔක අනිත් පැත්ත මේ පාරිභෝගික පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරිකයෙකු පැත්තෙන් ගත්තොත් අපි තුමු ව්‍යාපාරිකයොත් මොකද කරන්නේ පොලිය වැඩි නිසා ඒගොල්ලෝ ඒ වැඩිපුර තියෙන සල්ලි ටික තමන්ගේ ව්‍යාපාර වලට ආයෝජනය කරලා ව්‍යාපාර දියුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරිද? ඇයි බැංකුවේ පොලිය වැඩිනේ? නිකන්නේ හම්බ වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ ගිහිල්ලා සල්ලි ටික බැංකුව වලට දානවා. අන්න එතකොට මට කියන්න ලංකාවේ ව්‍යාපාර දියුණු වෙලා ඉහළට යයිද නැත්නම් ව්‍යාපාරයේ මට්ටමේම තියෙද? එකද දෙකද? එකද දෙකද? ළමයි මිනිස්සු මොකද ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ සල්ලි ආයෝජනය කරන්නේ තියෙන සල්ලි ටික බැංකුවට දාලා ෂේප් එකේ තියෙන බිස්නස් එක ෂේප් එකේ කරගෙන යනවා. අන්න හරි. වැඩේ පැහැදිලි නේද? අන්න එතකොට පුතේ ඔයාලට දැන් තේරෙන්න ඕනේ. රටක පැන්පොතු පොලි අනුපාතය ඉහළ දැම්මොත් ඒක ව්‍යාපාර වලට ඒ තරම් හොඳ නෑ. අයහපත් බලපෑම් තමයි වැඩි. පැහැදිලිද පුතේ? හරිද? රටේ පැන්පොතු පොලිය වැඩි කරාම මිනිස්සු බැංකුව වලට ගිහලා සල්ලි හිර කරනවා. ඒතර රට ඇතුලේ තියෙන කැරකෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. නේ රට ඇතුලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඒක ව්‍යාපාර වලට එච්චර හොඳ නැහැ. හරි. මේක තේරුම් ගත්ත කට්ටිය මට දාන්න yes කියලා මැසේජ් එකක්. රටක තැන්පොතු වල අනුපාතය වැඩි වුණාම ඒ රටට ඒක ව්‍යාපාර වලට ඒ තරම් හොඳ නැහැ කියලායි මම දැන් පැහැදිලි කරේ උදාහරණ අරගෙන. නේම. හරි. දැන් අපි යමු ඊළඟ කැලලට. හරිද? ඒ පොලි අනුපාතය වැඩි කරොත්නේ දැන් අනිත් පැත්තක පොලි අනුපාතය අඩු කරන්න පුළුවන් නේ. හරි. පොලි අනුපාතය අඩු කරන්න පුළුවන්. දැන් බලමු එතකොට වෙන වෙන්නේ. හරිද? පොලි අනුපාතය දැන් අඩු වුණොත් වෙන්නේ මොකද්ද කියලා බලන්න. හරි. අපි හිතමු 10% තිබ්බ එක හරිද? මේගොල්ලෝ මොකද කරන්නේ බැංකු 5% බවට පත් කරනවා. 5% බවට පත් කරනවා. හරි. සිතු මිනිහ දැන් මේ අඩු කරන එක ගැන අවධානයෙන් ඉන්නකො එතකොට ඔයාලට තේරෙයි අනිත් එකත් ආපහු. හරිද? අපි හිතමු මේම දැන් අපි ඉස්සර රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කරාම බැංකුවෙන් 10%ක් පොලිය හම්බ වෙනවනේ. බැංකුවෙන් 10%ක පොලියක් හම්බ වෙනවා. දැන් මොකද කරන්නේ? බැංකුව පොලි අනුපාතය අඩු කරලා. ඒ කියන්නේ ඉස්සර 100ක් තැන්පත් කරාම තව රුපියල් 10ක් පොලිය හම්බුණා අපිට. හරිද? දැන් හම්බෙන්නේ 5%යි. මට දැන් කියන්න බැංකුවේ මුදල් තැන්පත් කරන එක ලාභද පාඩුයිද? බැංකුවේ මුදල් තැන්පත් කරන එක දැන් ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද? අන්න හරි. දැන් තේරෙනව නේද? දැන් වැඩේ පාඩු. හේතුව බැංකුවෙන් දෙන්නේ පොලිය අඩුයි. පොඩි පොලියක් තමයි බැංකුවෙන් දෙන්නේ නිසා ළමයි. බැංකුවේ සල්ලි තැන්පත් කරන එක පාඩු. එතකොට දැන් වාට තේරෙනවා. මිනිස්සු බැංකුවල සල්ලි දාන්නේ නෑ එතකොට. බැංකුවල සල්ලි දාන්නේ නෑ හේතුව බැංකුවෙන් දෙන පොලිය අඩු නිසා මිනිස්සු මොකද කරන්නේ සල්ලි තමන්ගේ අතේ තියාගන්න. බැංකුවට දැම්මත් එක නැතත් එක වැඩක් නෑනේ බැංකුවට පොලිය අඩුයිනේ. ඒ නිසා මිනිස්සු අතේ සල්ලි තියෙනකොට ඒගොල්ලෝ ඒ සල්ලි ටිකෙන් ටික වියදම් කරගන්න. නේද? කඩවල් වලට ගිහිල්ලා බඩු ගන්නවා, ඇඳුම් ගන්නවා නේද? නේද? ගාම්බිමයි යනවා, ට්‍රිප් යනවා අතේ සල්ලි තියෙනවා. හරිද? අන්න එතකොට ඒගොල්ලෝ මුදල් ටික වියදම් වෙනවා ටිකෙන් ටික. අන්න එතකොට ඒක ව්‍යාපාර වලට ඉතා හොඳයි. හරිද? ව්‍යාපාරිකයන්ගේ පැත්තෙනුත් බලමුකෝ. බිස්නස්මන්ලගේ පැත්තෙන් ඒගොල්ලොත් ළමයි මොකද කරන්නේ? අතේ තියෙන සල්ලි ටික බැංකුව වලට දාන්න යන්නේ. මොකද බැංකුවෙන් ලැබෙන්නේ පොඩි පොලියක් නේ. අඩු පොලියක් නිසා ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? එයාලට බැංකුවට සල්ලි දාලා තියෙන එක පාඩුයි. ඊට ලාභයි ඒගොල්ලන්ට මොකක් කරන එකද? ඒගොල්ලන්ට ඊට ලාභයි. ඒ සල්ලි ටිකත් බිස්නස් එකටම ඉන්වෙස්ට් කරලා බිස්නස් එකටම ආයෝජනය කරලා ඒ තුලින් ලාභ ලබන එක ඊට වඩා ලාභයි ඒගොල්ලන්ට. පැහැදිලිද වැඩි? එහෙනම් මට කියන්න පුතේ රටක ව්‍යාපාර දියුණු කරන්න අවශ්‍ය නම් රටේ රජයට පුතේ මට කියන්න රටක ව්‍යාපාර දියුණු කරන්න ඕන නම් පොලි අනුපාත තැන්පතු පොලි අනුපාතය වැඩි කරන්නද ඕනේ? එහෙම නැත්නම් අඩු කරන්නද ඕනේ? රටේ ව්‍යාපාර දියුණු කරන්න ඕන නම් ව්‍යාපාරව දියුණු කරන්න ඕන නම් තැන්පතු පොලි අනුපාතය වැඩි කරලා හරියන්නේ නැහැ. පොලි අනුපාතය වැඩිද මිනිස්සු සල්ලි ගිහිල්ලා බැංකුවල හිර කරනවා. අන්න හරි. පොලි අනුපාතය අඩු කරොත් තමයි
මිනිස්සු අතේ සල්ලි තියෙන්නේ. එතකොට තමයි ඒගොල්ලෝ සල්ලි ආයෝජනය කරලා නව ව්‍යාපාර ආරම්භ කරන්නේ. පැහැදිලිද? හරි. දැන් වැඩේ පැහැදිලි. ළමයි ඔන්න තියෙනවා නම් රටක තැන්පොතු පොලි අනුපාතය වැඩි වෙනකොට අඩු වෙනකොට ඒ රටේ ව්‍යාපාරවලට ඒ රටේ ආර්ථිකයට බලපෑම එල්ල වෙන ආකාරය මම ඊටාම සරලව දැන් පැහැදිලි කරා. උදේ මේ කොටස දක්වා තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න මම දානවා ඊට පස්සේ මේකේ අනිත් පැත්ත තැන්පොතු පොලියට අරම පස්සේ ණය පොලිය ගැන කියලා දෙන්න. දැන් ණය පොලිය ලේසි කියලා දෙන්න. දැන් වැඩි සිස්ටම් එක තේරුම් ගන්න තියෙන්නේ ඔයාලා. නේද? නේද? හරි නේද? හරි. එහෙනම් දැන් මම යන ඊළඟ කෑල්ල. හරිද? දැන් මේ අපි කතා කරේ තැන්පොතු පොලියනේ. හරි. එහෙනම් අපි ඊළඟට මොන පොලියද? ණය පොලිය. ඒ කියන්නේ මොකක්ද? ණය පොලිය කියලා කියන්නේ අපි බැංකුවට ගිහිල්ලා ණයක් ගත්තොත්, ලෝන් එකක් ගත්තොත් අපි මේ පොලිය අපි කීයක් පොලිය බැංකුවට ගෙවන්න ඕනද කියලා. අපි ලෝන් එකක් ගත්තොත් පොලිය ගෙවන්න එපේ අපි. අර ඉලක්කම් ටිකම දාලා ගමු. අපි තුමු ණය පොලිය අනුපාතය තියෙන්නේ 10%. හරිද? 10%. ඒ කියන්නේ අපි රුපියල් 100ක් බැංකුවෙන් ණයට ගත්තොත් හරිද? අවුරුද්ද අන්තිමට අපි මේ රුපියල් 100 ණය බේරනවා කියලා හිතන්නකෝ. ඒ ණය බේරනකොට අපි රුපියල් 100ක්ද ගෙවන්න ඕනේ 110ක්ද? ඒ ණය අවුරුද්දකට පස්සේ ගෙවලා ඉවර කරනවා නම් රුපියල් 100ක්ද ගෙවන්න ඕනේ රුපියල් 110ක්ද? අන්න හරි. රුපියල් කීයක් ගෙවන්න ඕනද ණය බේරලා ඉවර කරන්න නම්? රුපියල් 110ක් ගෙවලා ඉවර කරන්න. එයි අර රුපියල් 100ට අපි ගත්තේ රුපියල් 100යි ණයට. හැබැයි ඒගොල්ලෝ 110ක 100ට 10ක් පොලිය කරනවනේ. ඒ නිසා ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? රුපියල් 100ට තව 10ක් වැඩිපුරත් පොලිය දෙන්න ඕනේ. 110. හරිද? 100ට තව රුපියල් 10ක් වැඩිපුරත් එක්ක පොලිය ගෙවන්න. ඒතකොට තමයි ණය බේරන්න පුළුවන්. නේද? රුපියල් 200ක් ණයට ගත්තා නම් රුපියල් 20ක් පොලිය ගෙවන්න වෙනවා. හරිද? හරි. ජනතාව හොඳයි නේද? හරි. දරුවෙක් අද සර්දි දැන් කකුල හොඳයිද කියලා දැන් ටිකක් අඩුයි බං. ඒවන පොඩ්ඩක් ලාවට තියෙනවා. හරි thank you මතක් වුණාට. හරි. ණය පොලිය 110 කියලා හිතන්නකෝ. අපි රුපියල් 100ක ණයක් ගත්තොත් රුපියල් 10ක් වැඩිපුර පොලිය ගෙවන්න. අපි හිතමු රටේ පොලිය අනුපාතය ළමයි 10% සිට 15% දක්වා වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඉස්සර අපි ලෝන් එකක් ගත්තොත් 10%යි පොලිය ගෙවන්න ඕනේ. හැබැයි දැන් ලෝන් එකක් ගත්තොත් 100ට කීයක් පොලිය ගෙවන්න ඕනේ? 15%ක් ගෙවන්න ඕනේ. දැන් මට කියන්න ළමයි දැන් මිනිස්සුන්ට බිස්නස් කාර්යයන්ට ව්‍යාපාරිකයන්ට ළමයි ලෝන් අරගෙන ව්‍යාපාර දියුණු කරන එක ලාභද පාඩුද? දැන් ලෝන් එකක් ගන්න එක ලාභද පාඩුද? දැන් ලෝන් එකක් ගන්න එක අන්න හරි. දැන් පාඩු. ඇයි? ඉස්සර 10%යි ගෙවන්න තිබ්බේ. දැන් 15%ක් ගෙවන්න වෙනවනේ බා. ඒ නිසා ව්‍යාපාරිකයෝ බැංකු වලින් ලෝන් දාලා අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න යන්නේ නෑ. ඇයි? පොලිය අනුපාතය වැඩි නිසා. ණය පොලිය වැඩි. හරිද? නේද? ඒ නිසා ළමයි මිනිස්සු බැංකු වලින් ණයට ගන්නේ නෑ පොලිය වැඩි වුණා. හරිද? හරි. දැන් වැඩේ තේරෙන්න ඕනේ. මම ඒ නිසා ටිකක් වේගින් යන්නම් ඊළඟ කෑල්ල. හරි. ඒ නිසා අපි තුමු පොලිය අනුපාතය රටේ පොලිය අනුපාත 5ට දාමු අපි එන. හරිද? 105 කරමු. 105 කරමු. දැන් එන තේරුම් ගන්න. කලින් තිබ්බේ 10%යි පොලිය 10%යි ඒ 10ට තිබ්බ එක දැන් අඩු කරලා 5%. දැන් අපි ලෝන් එකක් ගත්තොත් අවුරුද්දම අවසානයේ රුපියල් 5යි පොලිය ගෙවන්න ඕන. බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් රුපියල් 5යි ලෝන් එක ගෙවන්න ඕනේ. නේද? රුපියල් 5යි වැඩිපුර ගෙවන්න තියෙන්නේ. දැන් වාට තේරෙනව නේද? එහෙනම් බැංකු ණය පොලිය අනුපාතය අඩු වුණොත් අන්න ඒක ව්‍යාපාරිකයන්ට හොඳයි. දැක්කද? ඒක වැඩේ ලාභයි. එතකොට බිස්නස් කාර්යය මොකද කරන්නේ ළමයි? ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? බැංකුවේ ණය පොලිය අඩුයිනේ. ඒගොල්ලෝ වැඩිපුර ගිහිල්ලා ණය ඉල්ලගෙන ඒ ණය මුදල් ඒ ලැබිච්ච ණය මුදල් ව්‍යාපාරයට ආයෝජනය කරලා ව්‍යාපාර දියුණු කරගන්න. දැන් තේරෙනවද වැඩි? එහෙනම් පුතේ දැන් මට කියපල්ලා හැමෝම
රටක ව්‍යාපාර දියුණු කරන්න ඕනේ නම් ඔයා කිව්වා කලින් tempatu පොලි අනුපාතය අඩු කරන්න ඕනේ කියලා කිව්වා නේද? හරිද? ඒ වගේම මට කියන්න රටක ව්‍යාපාර දියුණු කරන්න ඕන නම් ණය පොලි අනුපාතයක් වැඩි කරන්නද ඕනේ නැත්නම් අඩු කරන්නද ඕනේ? වැඩිද අඩුද? වැඩිද අඩුද? නේද? වැඩි හරි. ණය පොලිය වැඩි කරොත් මිනිස්සු ණය ගන්නෑ. ඒතර බිස්නස් හැමදාම එකම ගන්න. ව්‍යාපාරිකයෝ කොහොමද ළමයි අතේ තියෙන සල්ලි වලින් ව්‍යාපාර වලට ආයෝජනය කරන්නේ. ලෝන් ගහලා තමයි බිස්නස් කරගෙන යන්නේ. ලෝන් එකක් ගහලා ඒ ලෝන් ඒ කියන්නේ අනුන්ගේ සල්ලි නේද කොට? අනුන්ගේ සල්ලි වලින් ව්‍යාපාර කරලා ඒ ලැබෙන ලාභයෙන් ලෝන් එකක් ගෙවාගෙන තමයි වැඩේ ෂේප් එකේ යන්නේ. තේරුණාද? ඒ නිසා අපි අඩු කරොත් තමයි ඒ කියන්නේ පොලි අනුපාත රටේ ණය පොලි අනුපාතය අඩු වුණොත් තමයි ඒක රටේ ව්‍යාපාර දියුණු කරගන්න ඉතා හොඳ තත්ත්වයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් පොලි අනුපාතය කියන කාරණාව ප්‍රධාන කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. ඒ තමයි ණය පොලි අනුපාතයයි තැන්පතු පොලි අනුපාතයයි. නේද? එහෙනම් පොලි අනුපාතය හැදිලා තියෙන්නේ ඔය කියන පොලි අනුපාත වර්ග දෙකේ. තැන්පතු පොලි අනුපාතයයි ණය පොලි අනුපාතය කියන දෙකෙන් තමයි මේ පොලි අනුපාතය කියන එක හැදිලා තියෙන්නේ. නේද? ණය පොලි අනුපාතයයි තැන්පතු පොලි අනුපාතයයි වැඩි වුණොත් ඒක රටේ ව්‍යාපාර වලට ඒ තරම් හොඳ නෑ. අයහපත් විදිහට බලපාන. රටේ ණය පොලි අනුපාතයත් අඩු කරලා තැන්පතු පොලි අනුපාතයත් අඩු කරොත් අන්න එතකොට ඒක මිනිස්සුන්ට ඉතාම හොඳ තත්ත්වයක් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. ඒ නිසා රටක ව්‍යාපාර දියුණු කරන්න ඕන නම් පොලි අනුපාත දෙකම මොකක් කරන්න ඕනේද? පොලි අනුපාත දෙකම අඩු කරන්නයි ඕන. වැඩේ පැහැදිලි අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න. හරි. එහෙනම් කියන්න පුතේ මාත් එක්ක පොලි අනුපාතයත් කියමු. පොලි අනුපාතයත් පුතේ කියවන්නේ එකපාරක්. රටක තැන්පතු පොලි අනුපාතයේ ණය පොලි අනුපාතයේ එකතුව පොලි අනුපාතය ලෙස හැඳින්වේ. නේද? රටක තැන්පතු පොලි අනුපාතයේ ණය පොලි අනුපාතයේ එකතුව අපි කියනවා පොලි අනුපාතය කියලා. හරි. ළමයි අපිට පිටු අංක 7 අපිට මේක ලියන්නයි තියෙන්නේ. ඉක්මනට ලියන්න පටන් ගමු. පිටු අංක 7 පොලි අනුපාතය අර්ථය ලියන්න පුතේ. මේ ලියන්න රටක තැන්පතු පොලි අනුපාතයේත් හරි ඉස්සර එළිය ඉවරයි කියලා දාලා තියෙනවා දැන් තමයි. රටක තැන්පතු පොලි අනුපාතයේත් ණය පොලි අනුපාතයේත් එකතු පොලි අනුපාතය ලෙස හැඳින්වේ. ලියලා ඉවර ජනතාව මට yes කියලා මැසේජ් එකක් ඕකේ කියලා දාන්න මැසේජ් එක. යසින්දු ඉවර කරලා තියෙනවා. netmi චතුමිනි ශෙහානි සමාධි අත පාතර දාන ජනතාව කට්ටිය උද්ඝෝෂණ වලට එම සහභාගී වුනේ නැද්ද? පස්සේ කතා කරමු කියන්නේ. ඒක ගැන වෙනම කතා කරමු. මණ්ඩලම උද්ඝෝෂණ 4කට 5කට විතර සම්බන්ධ වුණා. ඩාඩියක් දානවා. හොඳයි ජනතාව අපි යමු ඊළඟ කෑල්ලට. හරි පොලි අනුපාතය ඉවරයි.
හරි. අපි දැන් ඊළඟ කැලලට මොකක්ද ඊළඟ කැලල? පොලි අනුපාතය හරි. හරි. තෙනුලි ඉවරයි නේද? තෙනුලි. හරි. සමහර මැසේජස් මට මිස් වෙනවා නම් අර මැසේජස් කීපයක් එකලඟ අහමු. හරි. ජනතාව පහුගිය දවස්වල පැවැත්විච්ච උද්ඝෝෂණ වලට එහෙම සහභාගී වුනේ නැද්ද කට්ටිය? එකකට ගියා. ගියා නේද? හොඳයි. සමහරු ගිහිල්ලා නැහැ. හුඟක් අය ගිහිල්ලා නේද? මොනවට ළමයි 3කට 4කට විතර ගියා ළමයි. 4කට ඔව් ඒ ප්‍රමාණයට ගියා මට මතක නැහැ. කීපයකටම ගියා කොහොමද මම? අපේ ළමයි ගුරුවරුන්ගේ ගෝල් පේස් එකකට ගියා එකපාරක්. ගෝල් පේස් එකට ගියා මුලම දවස්වල ගියේ. ඊට පස්සේ යන්න බැරි වුණා. තව ගුරුවරුන්ගේ අපේ රැස්වීමක් තිබ්බා ළමයි ඒ කියන්නේ රැස්වීමක් නෙමෙයි මොකද්ද මේ උද්ඝෝෂණයක් තිබ්බා. අපේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ දෙකක් තිබ්බ එකක් නුගේගොඩ පැවැත්වුණා නුගේගොඩ පාලම ගාව ගුවන් පාලම ගාව. තව එකක් පැවැත්වුණා ළමයි මට ඒක නෑ යන්න බැරුණා නුගේගොඩ ගුවන් පාලම ගාව තිබ්බ එක. ඊට කලින් තිබ්බා බත්තර මුල්ල ඉසුරු පාය. ඔයගොල්ලෝ අහලා තේ සමහරලාවට. බත්තර මුල්ල ඉසුරු පාය තමයි ළමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන්නේ. හරි විභාග දෙපාර්තමේන්තුවයි ඔය සෙට් එක තියෙන්නේ එතන. හරිද? සමහරු දන්නවා. හරිද? ඉතින් ළමයි අපේ ගුරුවරු උපකාරක පන්ති ගුරුවරු 100ක් 150ක් විතර 150 200ක් විතර හිටියා. හරිද? මේ සෙට් එක අපි ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සරහා විරෝධතාවය පළ කරලා හරිද ළමයින්ට ඉගෙන ගන්න විදියක් නැහැ කරන්ට් එක නැහැ ඊට පස්සේ ළමයි අඳුරේ හරිද ඒ නිසා විභාග අතලංග විභාග දින කල් යනවා හරිද මේවත් එක කියලා අපි පොඩි උද්ඝෝෂණයක් කරා අපේ තාත්තා වැඩ කරන විභාග දෙපාර්තමේන්තුවේ සර් කියලා පිටුෂ දාලා තියෙනවා එහෙනම් ඌට පේපරේ කල් තියා හම්බ වෙයි වගේ හරි හොඳයි හරි ඉතින් ළමයි නේද අපි අපේ වගකීම ඉටු කරන්න ඕනේ ඒ නිසා අපි වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා යතර දාල් තිනවා සර්ගේ ක්ලාස් එකේ කියලා දෙන දේවල් හොඳට තේරෙනවා මම අද අලුතින් ආවේ ඒත් කියලා දුන්නේවා තේරුණා සර් කියලා දාල් තිනවා සර්ට තියෙන්නේ සොනාටා එකක් නේද නෑ සොනාටා එකක් නෙමෙයි එලෙන්ටර් එකක් තියෙන්නේ බුදු අම්මෝ ඕවට ගිහලා හමුදාව වෙඩි තිබ්බොත් අපි ලෙෆ්ට් යන්න ඕනේ ෆුල් සේෆ්ටි පිට ගිහලා දාලා දිනනවා එමේ දන්න බෑ බා රට වෙනුවෙන් ඈ වෙඩිල්ලට ගෙලිම පපුව දෙන්න හරි යන්න ඕනේ ඉතින් නැත්තම් බෑ YouTube live එකක් දාන එක ලේසි නේද කියලා දාලා තියෙනවා මේ YouTube live එක දාන එක ලේසි මගේ Zoom එක ළමයි මේ වැඩ කරන්නේ මගේ Zoom එක ඉතින් මේ මම ආයතනයේ Zoom එකෙන් තමයි මේ දවස් ටිකේ පන්ති කරේ මගේ Zoom එකෙන් මට access තියෙන්නේ මේ sorry මගේ email එකෙන් නේ access තියෙන්නේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න එතකොට මේ තාම මේකට මන් දීලා නෑ හරි ඒ නිසා මේ මගේ YouTube channel එකට දාන live stream කරන්න විදිහක් නෑ මේක මේ මගේ එකක් නෙමෙයි නිසා ඊට පස්සේ කමෙන්ට් කීපයක් මම කියවගෙන යන්නම් සර් අම්මටයි තාත්තටයි ඒ නවයක් දාලා තමයි පපුව තියන්නේ උණ්ඩට කියලා කොල්ලෙක් දාලා දෙන අන්න බලපන් කොල්ලෝ හරිද උණ්ඩට පපුව දෙන්න යන්නේ අම්මයි තාත්තා වෙනුවෙන් ඈ ඕලෙලි භාගේ ඒ නවයක් දීලා අන්න බලපන් කොල්ලෝ හරිද ඒ කොල්ලගේ වචනයට අපි ගරු කරනවා පණිඩි වල තියෙන්නේ මෙනුෂ අම්මා මෙනුෂ බලපන් එලා කොල්ලෙක්
සර් ගිය සතියේ රෙකෝඩින් එක දෙන්නකෝ කරන්නේ නැති නිසා ගිය සතිය පන්ති තිබුණ නෑ පුතේ. ගිය සතියේ අවුරුදු සතිය නිසා ඊට කලින් සතියේ රෙකෝඩින් එක ගෲප් එකට දාලා තියෙනවා. අපිට නිරෝෂණ සර් කිව්වා අරගල වලට වැඩියෙන් යන්න එපා කියලා. නිරෝෂණ සර් ටිකක් මහින්ද මහත්තයලා ටිකක් බරයි ළමයි ඒ නිසා යා අරගල වලට එච්චර කැමති නෑ. ගෝඨාභයට ටිකක් නිරෝෂණ සර් ටිකක් පක්ෂපාතී. මම ළමයි නිර්පාක්ෂික පුද්ගලෙක්. සර් මැරුණොත් අපිට කවුද ගොමසු ගන්නන්නේ කියලාත් එකෙක් දාලා බලපං. ඉතින් සර්ව මරා ගන්න හදා. අපි මේ අපේ මේ ගිය සතියේ ගෲප් එකේ තියෙනවා. සර් දාලු අවුලෙන්ද ඉන්නේ කියලා දාලා තියෙනවා. එහෙනම් අවුලක් නන්නේ. වැඩේ ෂේප් එක යනවා. ක්ලාස් එකක් පට්ට සර් පට්ට කියලා දාලා තියෙනවා ගිනුර. හරි. අපේ රටේ සිවිල් වෝ එකක් ඇති වෙයිද සර් කියලා දාලා තියෙනවා. හරි ඇති. අපි ඉස්සරහට යමු. නිරෝෂණ සර් ටිකක් ගෝඨාභයට මහින්ද මහත්තයාට ටිකක් බරයි. ළමයි මේ තව පණිවිඩයක් තියෙනවා අපේ ICT විෂය සම්බන්ධයෙන්. ICT අපේ විෂය ඉගෙනනපු කලින් හිටපු ගුරුවරයා පොඩි පොඩි ගැටලු කීපයක් මතුවුණා. පොඩි පොඩි අර ආයතනයත් එක්ක පොඩි පොඩි මේ ඒ කියන්නේ පොඩි පොඩි sannivedanaya සහ විවිධ මත ගැටුම් කීපයක් තිබ්බා සර්ගේ වැඩපිළිවෙලයි ආයතනයේ වගේ වැඩසටහන් කීපයක් එක්ක. ඉතින් සර් ටිකක් අර මේ මම හිතන්නේ මගේ පන්තියට ක්ලෑෂ් වුණේ වෙනත් ගුරුවරුන්ගේ පන්ති උඩින් ICT සර් කලින් හිටපු ICT සර් වෙනත් එයාගේ ICT වෙනත් පන්ති දාලා තිබ්බා. එතකොට ළමයින්ට ගැටලුවක් මතුවුණා. ICT පන්තියට යනවද සිංහල පන්තියට යනවද? ICT පන්තියට යනවද ඉතිහාසයේ පන්තියට යනවද කියලා පොඩි පොඩි ගැටලු ටිකක් මතුවලා තිබ්බා. ඉතින් ඒ ගැන මම හිතන්නේ නිරෝෂණ සර් සහ ආයතනය මගින් අපේ කලින් හිටපු සර්ට දැනුවත් කරා මේක කරන්න එපා දරුවෝ අසරණ වෙනවා එකම ටයිම් එකේ ක්ලාස් දෙකක් දැම්මහම කියලා. ඉතින් මේ ඒත් සර් දිගින් දිගටම ඒකට විසඳුමක් දුන්නේ ඒ කටයුත්ත ඒ විදිහට දිගින් දිගටම සිද්ධ වුණා. අවසානයේ ආයතනය සහ ඒ ICT සර් දෙගොල්ලෝ කතා බහ කරලා අවසානයේ ICT සර් ආයතනෙන් ඉවත් වෙන්න තීරණය කරා. මොකද ඒක දිගින් දිගටම කරන එක අර අනිත් විෂයන් උගන්වන ගුරුවරුන්ට බාධාවක් වෙන නිසා. හරිද? ඒ නිසා හරි. පැහැදිලිද? ඒ නිසා මේ ඕගොල්ලෝ ICT වලට හරිද ලංකාවේ ඉන්න දක්ෂතම පළපුරුදු තියෙන ඉතා හරි ලස්සනට උගන්වන ආකර්ෂණීය විදිහට උගන්වන වඩා දක්ෂ ගුරුවරයෙක් අපි මේ වෙනකොට ආයතනයට සම්බන්ධ කරගෙන තියෙනවා. මේ මාසයේ පුරාවටම අපේ ඩිජිටල් සරසවිය සම්බන්ධ වෙන සියලුම දරුවන්ට ICT පන්තිය නොමිලේ උගන්වන්න ICT සබ්ජෙක්ට් එක නොමිලේ මේ මාසෙම උගන්වනවා කියලා මම දැක්ක ගෲප් එකට මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ නිසා පුතාලා ICT පන්තියට අනිවාර්යයෙන්ම අලුත් ICT පන්තියට එන්න. අලුත් හොඳයි දක්ෂයි. ඔයාලා එවිලා බලන්න කොහොමද මේ මාසෙම නොමිලේ ඔයගොල්ලන්ට මම හිතන්නේ කරන්නේ. ඒ නිසා හැමෝම ICT කරන ජනතාව එවිලා සහභාගී වෙලා බලන්න. ලින්ක් එක ගෲප් එකට එනවනේ. ඒ නිසා ඔයාලා ගෲප් එකට ලින්ක් එක දාලා ඒ නිසා අනිවාර්යයෙන් හැමෝම ඒකට සහභාගී වෙන්න. හරි දැන් අලුත් සර් කෙනෙක් ඉන්නේ. අලුත් සර් කලින් සර්ටත් වඩා හොඳයි. හරිද? ඒ නිසා බය නැතුව ඒ සර්ත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි හරි කොහොමද කට්ටිය ඇවිල්ලා බලන්න. හරිද? ඒතකොට ඔයාලට තේරෙන්නේ. හරිද? ඒතකොට ඔයාලට තීරණයක් ගන්න පුළුවන්. හරිද? දැන් මම අර සර් ගාවට යන්න එපා. මේ සර් ගාවට යන්න. එහෙම නෙමෙයි මම කියන්නේ. ඔයාලා අලුත් සර් ගාවටත් ඒකට බලන්න. ඒතකොට අලුත් සර් උගන්වන විදිය වඩා හොඳයි නම් ඒ සර්ගේ පන්තියට දිගට වෙන්න. හරිද? කලින් සර් හොඳයි නම් මම හිතන්නේ ඒ පන්තියට යන්නත් අවස්ථාවක් දරුවන්ට මම හිතන්නේ විවෘත කරලා තියෙනවා අපේ නිරෝෂණ සර් සහ ආයතනය. නිසා ඒ පිළිවෙල ගැටලුවක් නැහැ. අලුත් සර්ගේ පන්තියට ඇවිල්ලා බලන්න. මොකද ඒ සර් හොඳයි දන්නේ නේද? සර් ගොඩාක් හොඳට උගන්වනවා නම් සර් ගාවට එන එක හොඳයිනේ නේද? ඒ නිසා ඔයාලගේ පැත්තෙන් හිතලා තමයි මම මේ කතා කරන්නේ. හරිද? ඔයාලගේ පැත්තෙන් හිතලා ඒ නිසා ඔයාලා සර් ගාවට අලුත් සර් ගාවට ඇවිල්ලා බලන්න. එතකොට තමයි ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද වඩා හොඳ කියලා.
හරිද? හරි. එතකොට මේ පණිවිඩයත් මම ඔන්න ලබා දුන්නා. හරි. පොලි අනුපාතයේ කතාවත් ඉවර වෙනවා. අපි යන පුතේ ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව ලස්සන එකක්. මොකද්ද මාතෘකාව? උද්දමනය. මොකද්ද මාතෘකාව? උද්දමනය. ළමයි මේ උද්දමනය කියන වචනේ අහලා තියෙන කට්ටිය මට දාන්න බලන්න මැසේජ් එකක් yes කියලා. උද්දමනය කියන්නේ තේරුම ඕනේ. ඔයා තේරුම දන්නව හෝ නොදන්නව වෙන්න පුළුවන්. මේ වචනේ අහලා තියෙන කට්ටිය මට මැසේජ් එකක් දාන්න yes කියලා. උද්දමනය. උද්දමනය. හරි හොඳයි. උද්දමනය කියන වචනේ අහලා තියෙනවනේ. හොඳයි නේද? හරි. පුතේ පහුගිය සතිවල රෙකෝඩින් සරවමෙම මිස් වෙච්ච කෙනෙක් ඉන්නවනම් ගෲප් එකේ තියෙනවා සෙට් එකම. ඊට අමතරව ඔයාලට ආයතනයට කෝල් කරලා රෙකෝඩින් ටික ගන්න පුළුවන්. මම ආයතනයට දීලා තියෙන්නේ ඔක්කොම වගේ. හරි. උද්දමනය. මේ දවස්වල පුතේ හරි ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි උද්දමනය කියන්නේ. හරිද? ඒ නිසා මම දැන් උද්දමනය කියන එක පැහැදිලි කරාම ඔයාට මේ දවස්වල කියවෙන වචනේ මොකක්ද කියලා තේරුම් ගන්න හරිම පහසුවක් වෙයි. හරි. වැඩි ලස්සනට පටන් ගමු මේ විදියට. පුතේ උද්දමනය කියන්නේ මොකක්ද? මම ඒක මේ විදියට ගන්නම් පොඩි කතන්දරයක් එක්ක යන් වැඩි. හරිද? කතන්දරයක් විදියට යන් උද්දමනය. මම කතන්දරයට අපේ පන්තියේ කොල්ලෙක්ව සම්බන්ධ කරගන්න කියලා තීරණය කරා. හරි. බලමු කවුද ඉදිරිපත් වෙන කොල්ලා? ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන වෙඩි උණ්ඩයට පපුව දෙන බලමු අපේ අභීත පුරුෂ රත්නය කවුද කියලා? කවුද? වසරේ හොඳම පුරුෂයා සම්මානය එමි කරගන්නේ. බලමු කවුද? අත උස්සන් ඉන්නවා කීප දෙනෙක්. හරි. තිසුම් නෙත්මින ඉන්නවා. මම තිසුම් උදාහරණයට ගන්නද? තිසුම්ව ගන්න. හරි. තිසුම් මුඩින් පිට නිසා තිසුම්ව ගත්තා. හරි. මම අනිදාස නිලාන්ව ගන්න. හරි. කට්ටිය ඉන්නම ආද තිසුම්ව ගන්න. හරි. නැත්තම් වැඩි. පරක් වෙනව නම් කී ඉන්න වෙන්නේ. හරි හොඳයි. තිසුම් නෙත්මින නේද? නෙත්මින අන්න. හොඳයි. ඔන්න එනම වැඩේට තිසුම්ව ගත්ත උදාහරණයකට. උදේ අපි හිතමු ඔන්න දැන් උද්දමනය ගැන කතා කරන්න අයියා. හරිද? උද්දමනය කිව්වම ඔයාලට නිකන් දල අදහසක් කියන මොකක් හරි නිකන් වැඩි වෙන එකක් ගැන තමයි උද්දමනය ගැන කියවෙන්නේ කියන්නේ. මේ දවස්වල උද්දමනය වැඩි වෙලා කියලා අපි අහලා තියෙනවා. නේද? සල්ලි අච්චු ගෙවම උද්දමනය වැඩි වෙන්නේ නැහැ. ඒක උද්දමනය වෙන්නේ නැහැ කියලා කලින් හිටපු මහ බැංකු අධිපති කියන මිනිස්සයා නේද කිව්වා. මහ බැංකු අධිපති කියලා කියාගත්ත මිනිස්සයා කිව්වා මුදල් අච්චු ගැහුවා කියලා උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. හරිද? තව එකෙක් කියලා තිබ්බලා මොකෙක් හරි දේශපාලකයෙක් සල්ලි අච්චු ගැහුවාම උද්දමනය වැඩි වෙන්නේ උද්දමනය අච්චු ගහන්න ඕනේ කියලා උද්දමනය වැඩි වෙන්නේ. ඒ තරම් හරක් තමයි මේ රට පාලනය කරන්නේ. හරි. ඒ නිසා ලොකු අවුලක් තියෙනවා පාලනය කරන මිනිස්සු පිළිබඳව. හරි. හරි. අපි ඒ වෙන දවසක කතා කරමු. ළමයි මොකක්ද මේ උද්දමනය කියන්නේ කියලා දැන් බලන්නයි යන්නේ. හරි. මම මෙහෙම කියන්නම්කෝ. හරි. අපි තිසුම් වල උදාහරණ ගත්තා. ළමයි අපි හිතමු තිසුම් කොහෙද කොල්ලගේ ගෙවල් බලමු දන්න කියන පළාතකද තියෙන්නේ කියලා. තිසුම්ගේ ගෙවල් කොහෙද? කැන්ඩි. මම අඳුරන්නේ මම දෙවි දන්නේ කැන්ඩි වල. ගම්පොල. හරි. ගම්පොල මම ඇවිත් තියෙන අවස්ථා 4ක විතර ගම්පොල මේ අර මොකද්ද මන් තියෙන්නේ? මතක් වෙන්නේ නැහැ. හරි 4 පාරක් විතර ඇවිල්ලා තිනවා ගම්පොල මොකද්ද ළමයි කියන්නේ? අම්බුලුවා වන්න. අම්බුලුවා බලන්න. හරි ඊළඟ පාර අම්බුලුවා බලන්න ආවට පස්සේ තිසුම්ලා ගෙදරට ඇවිල්ලිවලා බලලා යන්න. දෙහිවලක් තියෙනවා සර් කැන්ඩි එකක් කියලා දාලා තියෙනවා. කැන්ඩි නම් කඩවතක් තියෙනවා, නොගේ කොටක් තියෙනවා. හරි බලන්න. උදේ මම එහෙම කියන්නම්. හරි. ළමයි අපි හිතමු මම ගම්පොල අනේ මම කියන නගර කියන්නේ නැතුව වැඩි කියන්නම්කෝ. හරිද? හරි. ළමයි ඔන්න දැන් මම මගේ වාහනේ පැදගෙන මං දැන් එනවා. දැන් මේ සිද්ධිය වෙන්නේ ළමයි අපි දුමු අද අනේ අපි දුමු හෙට කියලා. හෙට දවස කවද්ද 21. අප්‍රේල් 21 කියලා කියන්නේ හොඳ දවසක්. 2019 අවුරුද්දේ පාස්කු ප්‍රහාරය වෙදුනේ අප්‍රේල් 21 වෙනිදා නේද? හරි. අප්‍රේල් 21. හරිද? අපි හිතමු මං අපේ තිසුම්ව එක්කගෙන යනවා
මේ 20 කියන්නේ හෙට දවසේ හරිද මම එකගෙන යනවා කීල් සුපර් එකකට. කීල්ස් එකකට එකගෙන යනවා. තිසුම් කැමතිද වැඩේට? කැමතිද? හරි ඕකේ නියමයි. එළ කොල්ලෙක් තමයි තිසුම්. හරි ඊට පස්සේ එකගෙන ගිහිල්ලා මම තිසුම්ට දෙනවා රුපියල් 5000ක් දෙනවා අතට. රුපියල් 5000ක් දෙනවා. හරිද? රුපියල් 5000ක් මම එකගෙන ගිහලා කීල්ස් එකට රුපියල් 5000ක් දෙනවා. හරිද? මම අවස්ථාව දෙනවා තිසුම්ට හරිද කරත්තයක් කීම අරගෙන Tamanට කැමති ඕනම දෙයක් හරිද මේ කරත්තේට දාගෙන Tamanට කැමති දෙයක් මිලදී ගන්න කියලා මම රුපියල් 5000 අතට දෙනවා. හරිද රුපියල් 5000න් කැමති දෙයක් ගන්න කියලා. අපි දුමු ඔන්න තිසුම් ගිහිල්ලා හරිද එක එක දේවල් මිලදී ගන්න. TPT පැකට් ගන්න. ඊට පස්සේ අපි හිතමු තව රැවුල වෙවිච්ච කාලෙක රැවුල කපන්න කියලා බිග් රේසර් කීපයක් ගන්න. තාම රැවුල නැහැ නේ තිසුම්. හරිද තාම 9000ට ආපු සෙට් එක නේද? තාම නෑ තාම. හරි නිසා අනාගතයේ දවසක රැවුල කපන්න උනොත් කියලා බිග් රේසර් දෙක තුනක් ගන්න. හරිද ඊට පස්සේ අපි තව කිල්ටොක් පැකට් එකක් ගන්න. හරිද අයිස්ක්‍රීම් එකක් ගන්න. ඊට පස්සේ ඔය වගේ දේවල් ටිකක් ගන්න. රුපියල් 5000කට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. හරිද? හරි. හොඳයි. ඊට පස්සේ ජනතාව ඔන්න දැන් තිසුම් රුපියල් 5000ක බඩු ලිස්ට් එකක් ඔන්න ගත්තා. අරගෙන දැන් ඔන්න ආව කවුන්ටරේට. කැෂියර් එක ගාවට ආවා. ඇවිල්ලා අර බඩු ටික ඔන්න දැන් කවුන්ටරේ උඩින් තියලා රුපියල් 5000ක් දීලා ඔන්න දැන් බඩු ටික ගත්තා. දැන් ඔන්න අර shopping bag වලට දාලා ඔන්න දැන් තිසුම්ට දුන්නා කවුන්ටරේ. හරිද? තිසුම් ඔන්න රුපියල් 5000ක් ගෙව්වා. ගෙව්වට පස්සේ රුපියල් 5000ම අපි දුන් බඩු ගත්තා කියලා. රුපියල් 5000න් බඩු ටික අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට දෙනවා අතට බිලක්. දිග බිලක් හම්බෙනවනේ. ෆුඩ් සිටියෙන් කීල්ස් එකෙන් නේද? හරි ඔන්න හම්බෙන මෙයාට බිලක්. ඔන්න බිලක් මේ අතේ තියාගෙන දැන් මම වාහනේ පාක් කරලා ළමයි මම පාකින් එකේ ඉන්නවා. හරිද? මම කායක නවත්තලා මම පාකින් එකේ ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් තිසුම් එනවා. හරිද? තිසුම් එනවා ළමයි බරට බාරේ අර බෑග් ටික අත උස්සගෙන එනවා. ඇවිල්ලා දැන් මම ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න කොල්ලාව කාර් එකට දාගන්න. දාගෙන මම මොකද කරන්නේ? කොල්ලාගේ ගෙදරට වාහනේ යනවා. නුවරට ගිහිල්ලා ගම්පොලට ගිහිල්ලා ඔන්න ගේ ඉස්සරහෙන් කොල්ලාව බැස්සුවා. ඊට පස්සේ හරිද? අර තිසුම්ට බැංකුවෙන් කීල්ස් එක හැමෙච්ච බිල තියෙනවනේ. ඒ බිල විතරක් මං ඔන්න ඉල්ල ගන්නවා. හරිද? බිල විතරක් මං ඔන්න ඉල්ල ගන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න තිසුම්ට ටටා බායි පාරක් දාලා හරි කොල්ලා අපි එනන් ගිහිල්ලා ගිරවලා එහෙනම් කොල්ලා අපි ගියා කියලා නේද? ඔන්න මං එනවා. හරිද? දැන් මට කියන්න මේක සිද්ධ වුණේ කවද්ද? හෙට. හෙට තමයි දැන් මේක සිද්ධ වෙන්න තියෙන්නේ. හරිද? හෙට තමයි මේක සිද්ධ වෙන්න තියෙන්නේ. තිසුම්ම මං එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා රුපියල් 5000ක බඩු මුට්ටු ටික අරන් දීලා බිල විතරක් මං අරගෙන බඩු ටික තිසුම්ට දීලා ඌව ගෙදරින් බස්සලා මං ගෙදර ගියා. මං අපේ ගෙදර ආවා. හරි නේද? දැන් වැඩේ පැහැදිලිද? දැන් මේ සීන් එක දැන් මෙයිලා පේනවනේ. හරිද? මේ සීන් එක මතකයි? හරිද? හරි. දැන් මේක හරිනේ. හරි. දැන් මං සීන් එක වෙනස් කරනවා. හරිද? දැන් මං ටිකක් ඔන්න අර ෆිල්ම් වල කාලය ටිකක් ඉස්සරහට යවන්න ඉක්මනට. අවුරුදු 5කට පස්සේ, අවුරුදු 10කට පස්සේ කියලා. හරිද? එහෙම යවනවා නේද? හරි. අපි හිතමු දැන් තිසුම් අවුරුදු 14 15 නේ තින්නේ. හරිද? හරි. අපි හිතමු අවුරුදු 15යි කියලා අපි හිතමු වයස. අපි අවුරුදු 10ක් විතර ඉස්සරහට යමු. 10ක්ද නැත්නම් හරි. හරි 10ක් යවමුකෝ. හරි ඔන්න ළමයි ඔන්න දැන් අවුරුදු 10ක් ඉස්සරහට ගියා. ඔන්න අවුරුදු 10ක් ඉස්සරහට ගිහිල්ලා දැන් ඔන්න ළමයි මම අවුරුදු 10කට පස්සේ මම යනවා. හරිද? මම යනවා පුතේ ආපහු නුවර ගම්පොළ අම්බුලුවාව බලන්න යනවා. හරිද? බලන්න යනකොට ළමයි එතන තියෙනවා බස් හෝල්ට් එකක්. හරිද? මේ බස් හෝල්ට් එකේ ළමයි හරිද? ඉන්නවා දැකලා පුරුදු ඩයල් එකක්. දැකලා පුරුදු ඩයල් එකක් ඉන්නවද? බස් හෝල්ට් එකේ. හරිද? ළමයි හරි මම බලනවා ඒක දැකලා පුරුදු ඩයල් එක කවුද කියලා. බලනකොට ළමයි කවුද? අපේ තිසුම. අපේ තිසුම් තමයි ළමයි ඉන්නේ බස් වලට. කොල්ලා ඉන්න බස් වලට. පැහැදිලිද? හරි. ළමයි මම මොකද කරන්නේ? මං ගිහිල්ලා ඔන්න වාහනේ නවත්තනවා කොල්ලගේ ඉස්සරහින්. ඉස්සර නවත්තලා හරිද මං අහනවා පුතේ
කොහොමද බං විස්තර ඉතින් කොහොමද සෑහෙන කාලෙකින් අවුරුදු කීයකට පස්සේද අවුරුදු 10කට විතර පස්සේ නේද මේ උඹව දැක්කේ කියලා ඉතින් මම අර සතුටු ඉතින් කතා බහ කරනවා. දැන් මොකද කරන්න කියලා මං අහනවා. ඇහුවට පස්සේ තිසුම් කියනවා අයියෝ සර් කොච්චර දැකපේ කොච්චර මේ සතුටක්ද සර් නම් චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ තවත් තරුණ පාට වෙලා තවත් සර් ලස්සන වෙලා කියලා මං ගැන පොඩි වර්ණනාවක් දෙනවා හරිද දීලා කියනවා හරිද මේ දවස් මං අහනවා ඉතින් කොහොමද තිසුම් දැන් කොහෙද වැඩ කරන්නේ කියලා කියනවා ඊට පස්සේ තිසුම් කියනවා මේ සර් ඉතින් මම ඉතින් ලොකු ජොබ් එකක් නම් නෙමෙයි කරන්නේ මේ දවස්වල ඉතින් ටිකක් අමාරුයි සර් දන්න ඕනේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න හරිද ජීවත් වෙන්න හරි අමාරුයි සර් බොහොම අමාරුවෙන් මේ ජීවත් වෙන්නේ අපි ඒ කාලේ සර්ලා කියපු දේවල් ඇහුවේ නැහැ නේද අපි පාඩම් කරන්න කිව්වට අපි පාඩම් කරෙත් නැහැ පිස්සු කෙරකල හිටියා සර් දන්නවනේ ඉතින් ඒ කාලේ හැටි තේරුමක් නැහැ සර් ඉස්කෝලේ යන කාලේ ඒ නිසා ඉතින් ඔහේ වැඩ කරගෙන ගියා අන්තිමට විභාගෙත් එච්චර ලොකු රිසල්ට් එකක් ආවේ නැහැ සර් අපරාධේ ඒ ලෙවල් උත් කරා අන්තම් සන්තම් පාස් වුණේ දැන් මේ පොඩි කම්පැනි එක පොඩි ජොබ් එකක් කරනවා බොහොම අමාරුයි සර් ජීවත් වෙන්න කියලා දැන් ඔන්න මට දැන් තිසුම එන ඛේද වාචකයක් මට කියනවා හරිද දැන් මටත් දැන් එන අප්සෙට් ලා දැන් මට එන දුක දැන් මොකද වුණා මගේ ඉගෙනගත් එකානේදී හරිද ඊට පස්සේ මම කියනවා හරි කවන්නේ නැහැ තමයි හැමෝටම මේ කාලේ රටේ තත්ත්වය අනුවම තමයි ඒ කාලේ උඹලා කියන දේවල් ඇහුවෙත් නැහැනේ බං මොකක්ද යකෝ ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා නම් හොඳ ජොබ් එකක් කරනව නේද කියලා මම නික එහෙමත් උපදෙසක් දෙනවා මං අහනවා ඒ අතරේ දැන් අවුරුදු 25ක් නේ හරි දැන් කලවයසක් පරි නිසා මං අහනවා දැන් දිසු මොකද කරන්නේ දැන් කසාදයක් කියන බැඳලාද කියලාත් මං ෂේප් එක යවන්න අවුරුදු 25ක් නේ බං එතකොට බැඳලාද එහෙම කියලා ඇමරිකාද කියලා මං අහනවා හරිද ඇහුවට පස්සේ දිසුම කියනවා ඔව් සර් මං ලස්සන ගෑන් ළමෙක් බැඳලා මේ අවුරුදු 3කට 4කට විතර කලින් මම බැඳලා සර් ටිකක් අඩු වයසීම බැඳලා කැම්පස් ගියෙත් නැහැනේ සර් අපි ඒ නිසා අවුරුදු 22කින් විතර බැඳලා සර් අවුලක් නැහැ ෂේප් එකේ ඉන්නවා ලස්සන ගෑන් ළමෙක් බැඳි සර් කියලා කියනවා හරිද ඊට පස්සේ හරිද මට කියනවා මේ අර ඉන්නේ සර් එයා තමයි කිලිවල්ලා ළමයි ඔන්න දැන් ලස්සන ගෑන් ළමයාවත් පෙන්වනවා හරිද ඔන්න දැන් පෙන්වනවා ඒ ගෑන් ළමයාව හරිද තිසු කොහොමද තිසුම්ගේ මැරිගල්ලෙන් ලස්සන ගෑන් ළමයි හොඳයි නේද හරි නෑ මේක වැරදිලා වැටලා තියෙන්නේ හරි මේක වැරදිලා වැටලා තියෙන්නේ හරිද තිසුම් ලෙෆ්ද තාම පන්ති ඉන්නවනේ තිසුම හරි නෑ මේ හරි ලස්සන ගෑන් ළමයි කියන්නේ වයන් එපා අයින්න එක කොල්ල තාම ඉන්නවා හරි ළමයි ඔන්න ලස්සන ගෑන් ළමෙක් ඔන්න මැරි කරලා ඉන්නේ හරිද මං කියන ආශා හොඳයි පුතේ මට සන්තෝෂයි ඉතින් එහෙම තමයි ඉතින් හොඳයි ගානට සෙට් වෙලා ගියක් දොරක් එහෙම හදලා කසාද බඳලා එහෙම ඒක තමයි ඉන්න ඕනේ අපිට සතුටින් උඹලා ඉන්න තැන දැක්කාම කියලා මාත් දැන් කියනවා හරිද දාලා ඉතින් අර වයිෆ්ටත් පොඩි හිනාවක් දානවා ඉතින් හරිද ඊට පස්සේ වයිෆ්ටත් තිසුම් කියනවා මේ අපේ කොමර්ස් ගියාන්ස අපේ කාලේ අපිට ඔන්ලයින් පන්ති ඉගෙනුවේ විස්තරය දැන් කියනවා පැහැදිලිද හරි ඊට පස්සේ ළමයි මං අහනවා ඉතින් මෙහෙම අහන්න කාලයකට පස්සේනේ අවුරුදු 25ක් විතර වෙලානේ මං අහනවා ඉතින් ළඟදීද වැන්දි මේ බබාලා එහෙම නැද්ද කියලා මං අහනවා ඉතින් අහනෝනේ බයි සාමාන්‍යයෙන් විස්තර අහනකොට ඒ ගාන කියනවා මේ ඉන්නවස ඉන්න බබෙක් ඉන්නවා කීරිවල්ලා ඔන්න දැන් බබෙක් කීව ඉන්නවා කියලා කියනවා හරිද අනේ ඇත්තම ළමයි මේ බබෙක් ඉන්නවා කියලා නෙමෙයි මේ එහා පැත්තේ මේ මං දකින්නවා ළමයි ඇත්තම මේ වයිෆ් බබෙක්ව වඩාගෙනත් එක්ක ඉන්නේ කියලා මං දකින්න ඊට පස්සේ හරිද ටික වෙලාවක් ගිහිල්ලා මං චුට්ටක් කතා කරගෙන ඉන්නකොට පිටිපස්සේ කඩේ ඉඳගෙන හරිද තවත් පොඩි ළමෙක් ඇවිල්ලා හරිද තිසුම්ගේ වයිෆ්ගේ අතින් අල්ල ගන්නවා අම්මේ කියාගෙන හරිද මට දැන් කියපන් හරිද දැන් බබාලා කීයද දැන් බබාලා කීයක් ඉන්නවද අපේ තිසුම්ට බබාලාත් ඉන්නවා දැන් මේ තව ඉස්සරහ වෙන සීන් එකක් මේ දැන් මේව කරගන්න යන්න එපා හරිද හරි දැන් බබාලා දෙන්න හරිද ඇත්තනේ කතාව බබාලා දෙන්නයි වයිෆුයි මේකයි කන්න බොන්න ඉතින් ටිකක් බරපතලයි තමයි නේද වියදම් වැඩි රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක හරිද මං කියනවානේ ශාසෝක්නේ බබාලා දෙන්නෙක් ඉන්නව නේද කියනකොටම පුතේ මොකද වෙන්නේ හරිද තව පොඩි එකෙක් එහා පැත්තේ කඩේ ඉඳන් එනවා බබාලා කීයද කීයද අම්මා තුන් දෙනා හරිද ඇත්තනේ කතා ජීවත් වෙන්න අමාරුයි තමයි නේද පෞල් බර වැඩි
හරිද? ඔක්කොම පවුලේ සමාජිකයෝ 5යි. හරිද? වයිෆුයි බබාලා 3යි තිසුමු 3යි. 5යි ඔක්කොම. හරිද? මං කියනවා මේ බබාලා 3ක් ඉන්නව නේද බං? ඈ හොඳයි හොඳයි ඈ ඔහොම තමයි ඉන්න ඕනේ. ඈ රට ජාතිය වෙනුවෙන් ඈ ඔහොම තමයි ඉන්න ඕනේ කියලා මං දැන් කියනකොටම තිසුම් කියනවා නෑ සර් 3 දෙනයි නෙමෙයි බබාලා තව එක්කෙනෙක් හම්බෙන්නත් ඉන්නවා සර් කියලා ෂේප් එකේ කියනවා. හරිද? ළමයි දැන් වැඩේ අවුල් ගිහිල්ලා තියෙන්නේ. දැන් අපේ සමහර උන්ට තව ප්‍රශ්න තියෙනවා මට දැන් මෙසේජ් දෙනවා. සර් බැඳලා අවුරුදු 3යි නම් බබාලා 4ක් ඉන්නේ කොහොමද කියලා එකක් ආවා. ඒක මගෙන් අහන්න එපා. ඒක උඹ තිසුන්ට මෙසේජ් එකක් දාලා ආපන්. හරි. හරි මගෙන් ඕවා අහන්න යන්න එපා. හරි. ළමයි මං එනං ආපෙන්න පාඩමට. හරිද මං එනවා පාඩමට. හරි. දැන් ළමයි මට අරක දැක්කහම බං මට එන අප්සෙට්. මට දැන් තේරෙනවා කොල්ලගේ ජීවන බර මට දැනෙනවා. නේද? මේ වගේ විශාල පවුලක් නඩත්තු කරන්න අමාරුයි තමයි නේද කියලා මට දැනෙනවා. හරිද? මට මතක් වෙනවා ළමයි අර අවුරුදු 10කට කලින් ගෙච්ච සීන් එක. මොකද්ද සීන් එක? මං තිසුම් එක්කගෙන ගිහිල්ලා රුපියල් 5000ක බඩු මුට්ටු තියෙන මල්ලක් අරගෙන මේ කීස් එකට ගිහිල්ලා නේද? මේ කොල්ලත් බරයිද? ගෑනිත් බරයිද? හරි. උඹලා අනවශ්‍ය කමෙන්ට් එකක් නැතුව හිටපල්ලා. හරි. හරිද? මට මතක් වෙනවා අර පරණ සීන් එක. හරිද? ළමයි මම මොකද කරන්නේ? තිසුම් එක් දාගන්නවා වාහනේ. මං කියනවා නැගපන් තිසුම් කාර් එකට පිළිවෙල කොල්ලා දාගන්නවා කාර් එකට. හරිද? උතර මට කාර් එකක් තියෙනවා මට තියෙන ජීප් එක. හරිද? මම ජීප් එකේ දැන් දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා අර එදා ගිය කීල්ස් එකට මං එනවා ආපහුද. හරිද? මේ කීල්ස් එකට එදා ගිය එකටම ආපහු එන්නේ. හරිද? හරියටම අවුරුදු 10යි. හරිද? හරියටම දවස් අප්‍රේල් 21ම තමයි. හරියටම අප්‍රේල් 21 වෙනිදා මං ඕන් වෙනවා ළමයි අර කීල්ස් එකට. කවුරුත් එක්කද? එදා ආපු තිසුම් එක්ක. හරිද? ඇවිල්ලා හරිද? ළමයි මම අදත් තීරණය කරනවා තිසුම්ට මුදලින් ආධාරයක් කරන්න කියලා. මම ළමයි පර්ස් එක අරගෙන පර්ස් එක ඕපන් කරලා බලනකොට මට පේනවා ළමයි අස්සක පොඩි සුදු පාට කොළ ගුලියක් නිකන් ගුලි වෙලා තියෙනවා. මට නිකන් පේනවනේ කොළ ගුලියක් ගුලි වෙලා තියෙනවා. මම මොකද කරන්නේ? ඒ කොළ ගුලිය ගන්න ඇරලා දිගෑරලා බලනකොට ළමයි මොකක්ද? මේක ළමයි දෛවෝපගත සිදුවීම. මොකද්ද? ඇලම මොකද්ද තියෙන්නේ? අන්න හරිය මීට අවුරුදු 10කට කලින් තිසුන්ට මං අරන් දුන්න රුපියල් 5000ක බඩු අරන් දුන්න බිල තමයි අන්න තියෙන්නේ. වැඩේ පැහැදිලිද? දැන් වැඩේ යනකොට සීන් එක යනකොට කට්ටිය දන්නවා ඊළඟට සර් මේක තමයි කියන්නේ කියලා. හරි නේම. ඊට පස්සේ දැන් ළමයි මේක හරි අමුතු ಜಾති සිදුවීමක්. හරිද? ඔන්න ළමයි අර අවුරුදු 10කට පස්සේ අර පුද්ගලයා දෙන්නම හරිද අර ස්ථානයේම අර බිලත් අතේ තියාගෙන රුපියල් 5000කුත් අතේ තියාගෙන මම තිසුන්ට දෙනවා මෙන්න පුතේ රුපියල් 5000 මෙන්න මීට අවුරුදු 10කට කලින් මම උඹට අරන් දුන්න බඩු ලිස්ට් එක මෙන්න මේ කඩේටම ගිහිල්ලා හරිද ඒ කඩේටම ගිහිල්ලා නේද ඒ කීල්ස් එකටම ගිහිල්ලා ඔයා මේ රුපියල් 5000න් මේ බඩු ටිකම අරගෙන ඉක්මනට වරෙන් කිලිවල්ලා මම තිසුන්ට කියනවා. හරිද? අර රුපියල් 5000ෙම ඒ බඩු ලිස්ට් එකම අවුරුදු 10කට පස්සේ එක්කගෙන ගිහිල්ලා අරගෙන එන්න කියලායි දැන් මම මේ කියන්නේ. මට කියපල්ලා පොතේ තිසුන්ට රුපියල් 5000න් අවුරුදු 10කට පස්සේ අර බඩු ලිස්ට් එක ගන්න පුළුවන්ද ගන්න බැරිද? ගන්න පුළුවන්ද ගන්න බැරිද? ගන්න පුළුවන්ද ගන්න බැරිද? අන්න හරි. ගන්න බෑ. ගන්න බෑ. මොකද හේතුව? හේතුව මොකද? මොකද්ද හේතුව? හරිද? ඒකෙන් බඩු ගන්න බෑ. මොකද හේතුව? බඩු මිල මොකක් වෙලාද? ඉහළ ගිහිල්ලා. නේද? භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිල්ලා. නේද? බඩු මිල වැඩි වෙලා. හරිද? රුපියල් 5000න් හැරෙන්නවත් බෑ. නේද? රුපියල් 5000න් හිතන්නක්වත් බෑ මොනවද ගන්නෙ කියලා. ඒ නිසා ළමයි අන්න එදා ගන්න බැරිනවා. පුතේ මොකද්ද හේතුව? මොකද්ද හේතුව? බඩු මිල ඉහළ ගිහිල්ලා. පුතේ අන්න ඒ විදිහට පුතේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන එකට අපි කියනවා පුතේ ලස්සන වචනයක් මොකද්ද? උද්දමනය. දැන් උඹලට තේරෙන්න ඕනේ උද්දමනය කියලා හරි අමුතු බරපතල වචනයක් විදිහට තිබ්බට ඕකේ තියෙන සරල අදහසක් බඩු මිල ඉහළ යාම තමයි උද්දමනය කියන්නේ. වැඩේ තේරුම් ගත්ත කට්ටිය මට දාන්න මෙසේජ් එකක් yes කියලා. උද්දමනය කියන්නේ බං රටක
බඩු මිල ඉහළ යාම. හරි. ළමයි ඔන්න හරි වැඩි සුපිරිට තේරිච්ච උමර දාපන් ඉක්මනට yes කියලා මැසේජ් දෙන්න. හරි තේරුම් නැත්නම් වැඩකුත් නෑ ආ. හරි මෙච්චර මම මාන්සි වෙලා කියපු උදාහරණේ කතන්දර මවලා හරිද? හරි බල මැසේජ් එක දාලා ඉවරනට පස්සේ අපි තිසුම් තාමත් ඉන්නවද කියලා පොඩ්ඩක් බලමු. හරි. තිසුම් ඉන්නවා ඉනවුනා. හරි. නියමයි. වැඩේ පැහැදිලිද? හොඳයි එහෙනම් රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම අපි කියනවා උද්ධමනය කියලා. පුතේ නිකම් ඉහළ යාමක් නෙමෙයි අපි කියනවා අඛණ්ඩව ඉහළ යාම. හරිද? අඛණ්ඩව ඉහළ යාම අපි කියන මොකක්ද කියලාද? උද්ධමනය කියලා. හරි ලස්සනට කියමු පුතේ. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන්. පුතේ මාත් ඉක්මනට කියමු. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් මිල මට්ටම. නැත්නම් පොදු මිල මට්ටම. මිල ගණන් කියන සමාන වචනය. තවපාරක් කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්ධමනයේ සැහැදිලිවි. පුතේ තව එකපාරක් කියන්න. රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම පොදුවේ තියෙන මිල ගණන්. හරිද? පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම අපි කියනවා උද්ධමනය කියලා. පුතේ ලංකාවේ උද්ධමනයක් තියෙන රටක්. ලංකාව කියලා කියන්නේ උද්ධමනයක් තියෙන රටක්. ලෝකේ හැම රටකම උද්ධමනයක් තියෙනවා. අපි දන්නවා ලෝකේ සංවර්ධිත රටවල් කියලා જાතියක් තියෙනවා. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කියලා જાතියක් තියෙනවා. අපි වැටෙන්නේ ඔය සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ගන්නට. නේද? පුතේ ඔය සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලත් උද්ධමනය තියෙනවා. දවස් ගානේ බඩු මිල වැඩි වෙනවා. හරිද? සංවර්ධිත රටවල් තියෙනව නේද? හරිද? ඒගොල්ලොන්ගෙත් උද්ධමනයක් තියෙනවා. ඒගොල්ලෝ සංවර්ධිතයි කියලා එයාලගේ රටේ බඩු මිල වැඩි වෙන්නේ නැත්තේ නේ. එයාලගේ බඩු මිල වැඩි වෙනවා. හැබැයි එයාලගේ රටේ බඩු මිල වැඩි වෙන වේගය අඩුයි. කියන්නේ හිමීට තමයි බඩු මිල වැඩි වෙන්නේ. හැබැයි අපි වගේ සංවර්ධිත රට සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ළමයි බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. හරිද? ඊයේ තිබ්බ ගාන නෙමෙයි අද තියෙන්නේ. හරිද? අද දින ගාන නෙමෙයි හෙට තියෙන්නේ. පැහැදිලිද? හැබැයි ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සංවර්ධිත රටක අවුරුද්දකටම යා බඩු මිල වැඩි වෙන ප්‍රමාණය තියෙනවනේ. අන්න ඒක සංවර්ධනයේ වෙමින් පවතින රටක සති දෙක තුනකින් වැඩි වෙනවා. ඒ ගන්න. අන්න ඒ වගේ පැහැදිලිද වැඩි ළමයි උද්ධමනයේ වේගය වැඩි දුප්පත් රටවල් වල. හරිද? පහුගිය දවස්වල මම දැක්කා හරිද සමීක්ෂණ වාර්තාවක් දාලා තිබ්බා ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනයේ වැඩි වෙන රටවල් අතර. හරිද? වැඩිම උද්ධමනයක් වේගයක් තියෙන රටවල් අතර 6 වෙනි හෝ 5 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ ළමයි ලංකාවේ උද්ධමනය ඉතා ඉහළයි. බඩු මිල වල ඉතාම සීඝ්‍රයෙන් හරිද ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් ලංකාවේ. හරිද? මේ මෑත කාලීනව ළමයි මේ සිදුවීම් සියල්ලමත් එක්ක ළමයි රටේ උද්ධමනය අතිශයින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම් ඔයාලට. සරල උදාහරණයක් කියන්නම්. ළමයි සිමෙන්ති කොට්ටයක්. සිමෙන්ති කියලා කියන්නේ ළමයි රටේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් නේ. සිමෙන්ති නේද හැම දෙයකම පාවිච්චි කරනවනේ තින්ද ගෙවල් දොරවල් හදන්න අලුත් වැඩියා කරන්න. පොදේ සිමෙන්ති කොට්ටයක් හරිද රුපියල් ඒ කියන්නේ බිඳුවේ සිට රුපියල් 1000 බවට පත් වෙනවා. හරිද? රුපියලේ සිට රුපියල් බිඳුවේ සිට හරිද රුපියලේ කියලා ඉඳලා රුපියල් 1000ක් බවට පත් වෙන්න අවුරුදු 74ක් ගත වුණා. අවුරුදු 74ක් ගත වුණා. හරිද? අවුරුදු 74ක් ගියාම රුපියල් 1000ක් බවට පත් වෙනවා. හරිද? හැබැයි රුපියල් 1000 ඉඳලා 2000 බවට පත් වෙන්න ගියේ මාස 6යි. ඒ කියන්නේ පළවෙනි 1000 වැඩි වෙන්න අවුරුදු 74ක් 73ක් විතර ගියා. දෙවෙනි 1000 වැඩි වෙන්න ගියේ මාස 6යි. හරිද? දැන් රුපියල් 1000කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි අද වෙනකොට සිමෙන්ති කොට්ටයක් ළමයි රුපියල් 2000ක් නෙමෙයි 2500ක් විතර වෙනවා. හරිද? ඒ රුපියල් 500 වැඩි උනේ හරිද? sorry මාස 6ක් ඇතුළත වගේ තමයි ළමයි අරක sorry මාස 6ක් ඇතුළත තමයි ඒ රුපියල් 1000කින් වැඩි මාස 6ක් ඇතුළත. හරිද? හැබැයි 2000 ඉඳලා 2500 වෙන්න ගියේ එක මාසයක. හරිද? ඒ නිසා ළමයි ලංකාවේ බඩු මිල ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. හරිද? මට මතකයි මම පොඩි කාලේ ළමයි හරිද මම යා ලාවට වගේ මතකෙ තියෙන්නේ. හරිද? 1994 මට දැන් මතක නෙවෙයි 94 දුන්නේ. ඔව්. මට ලාවට මතකයක් තියෙන ළමයි. හරිද?
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ අරද පාන් ගෙඩියක් රුපියල් මට මතකේ කාලේ මම මේ කියන්නේ මට ලා මතකයක් තියෙන්නේ පාන් ගෙඩියක් පුතේ රුපියල් 3.50යි පාන් රාත්තලක් රුපියල් 3.50යි ඔයාලගේ අම්මලා ගැන කතා කරොත් ඊටත් වඩා ගොඩක් අඩුයි අර්ධ සත ගණන් රුපියලට විතර පාන් ගෙඩියක් ගන්න පුළුවන් කාලෙ වෙන්නේ ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලාගේ කාලේ මම කියන්නේ මට මතක කාලේ පාන් ගෙඩිය රුපියල් 3.50යි හරිද අද වෙනකොට පාන් ගෙඩිය රුපියල් 150ක් විතර වෙලා තියෙනවා හරිද අපේ අම්මලා කාලේ සත පහයිලු කියලා රිස්සන්දි දාලා තියෙනවා හරි එහෙම තමයි හරිද ළමයි හිතන්නකෝ දැන් මට මතකයි කාලෙන් ගමුකෝ රුපියල් 3.50 පාන් ගෙඩිය 100%කින් වැඩි වෙන්න නම් 3.50 හැම තව 3.50ක් එකතු වෙන්න ඕනේ නේද? එතන පාන් ගෙඩිය 3.50 ඉඳන් රුපියල් 7 වුණොත් පාන් ගෙඩිය රුපියල් 100%කින් වැඩි වෙනවා. හරිද? 100%කින් වැඩි වෙන්න නම් රුපියල් පාන් ගෙඩිය 3.50 හැම දෙකක් වැඩි වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ රුපියල් 10.50 වුණොත් 100%. දැන් නිකමට හිතපන් පාන් ගෙඩිය රුපියල් 150යි කියලා කියන්නේ මං හිතන්නේ පාන් ගෙඩිය හරිද 100ට 1350 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා හරිද එච්චර වැඩි වෙලා තියෙනවා ළමයි නිකමට හිතන්න බඩු මිල එච්චර වැඩි වුණාට ඔයාගේ තාත්තගේ අම්මගේ පඩිය එච්චර වැඩි වෙලා නෑ නේද අන්න පේනවා නේද හරි ළමයි කොහොම හරි කමක් නෑ අපේ පාඩම අද දවසේ උද්දමනය කියන කාරණාව තුළ තියෙන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන එකට අපි කියනවා උද්දමනය කියලා. ඉස්සර අපේ 100ක වැඩි රුපියල් 200 කියලා දාලා තියෙනවා. හරි. ඒක තමයි ළමයි ඉස්සර මිනිස්සුන්ට ගොඩාක් සල්ලි තිබුණේ. සහ තියෙන සල්ලි පොඩි ප්‍රමාණයෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. බඩු මිල ඊටාම ගණන් අඩුයි. හරිද? හැබැයි දැන් කොච්චර හම්බ කරත් මදි මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අපහසුයි බඩු මිල වැඩි. උද්දමනය වැඩි. හරිද? උද්දමනය වැඩි. හරි. තව පුංචි කතාවක් තියෙනවා. හරිද? ඒක දැන් කියන වෙලාවමදි. හරිද පහුගිය දවස්වල ළමයි අර කලින් හිටපු මහා බැංකුව අධිපති කියලා හිටපු මිනිස්සයා හරිද කිව්වා ළමයි රටේ මුදල් ලච්චු ගැව්වහම උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. හරිද ළමයි මේ මම ඒක ගැන ලබන සතියේ කියන්න ලබන සතියට මම මතක් කරා. හරිද හරි මේ ආර්ථිකය ගැන කතා කරනකොට මේවා කතා නොකර බෑ. මේ රටේ කතා වෙන දේවල් එතකොට මොකද වෙන්නේ නේද? මම මේ සියලු දේවල් ටික කියන්නම් ලබන සතියේ. හරි වැඩේ පැහැදිලිද? පුතේ ලියන්න උද්දමනය යටතේ මෙන්න මේක රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හැඳින්වේ. හරි ලියලිවර කට්ටිය මට මැසේජ් එකක් දාන්න. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙස හැඳින්වේ. දවසින් දවස අපේ උද්දමනය වැඩි වෙනවා. හරි. හොඳයි. හරි අපි තව එක මාතෘකාවක් ඉස්සරහට අරගෙන යමු. පුතේ ඊළඟ මාතෘකාව අපි එනවා ආදායම් ව්‍යාප්තිය. පුතේ ආදායම් ව්‍යාප්තිය. ව්‍යාප්ත වෙනවා කියන්නේ බෙදිලා යනවා කියන එක. පොඩ්ඩකින් අරක ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා කියන්න බැරි වුණානේ මට. උද්දමනය කියන එක. ළමයි හිතන්න උද්දමනය වැඩි වෙනකොට ව්‍යාපාර වලට ඒක බලපාන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරන්න බැරි වුණානේ. හරි. මම නැවත කියනවා. හරි මේ බලන්නකෝ. උද්දමනය කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන එකනේ. මට කියන්න රටේ බඩු මුට්ටු වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා නම් වේගයෙන් ඒක ව්‍යාපාර වලට හොඳයිද නරකයිද good or bad රටේ බඩු මිල දවසින් දවස වැඩි වෙනවා නම් ළම ඒක රටේ ව්‍යාපාර වලට ඒ තරම් හොඳද නරකද සමහරව කියනවා හොඳයි කියලා ළමයි බඩු මිල වැඩි වෙනකොට ඒගොල්ලන්ට ලොකු ලාභයක් ලැබෙනවා කියලාද කට්ටිය හිතන්නේ good කියලා නැත්නම් ඒ නිසා වෙන්නේ ළමයි මොකක්ද දන්නද වෙන්නේ රටේ බඩු මිල වැඩි වෙනකොට ඒක වෙන්නේ ළමයි හරිද මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ ආදායම වැඩි වෙන්නේ නැහැ නේ වේගෙන් මම ඉස්සෙල්ලා කිව්වේ පාන් ගෙඩි අච්චර ගාණකින් වැඩි වුණාට තාත්තගේ ආදායම එච්චර ප්‍රතිශතයකින් වැඩි වුණේ නැහැ නේද අන්න ඒ නිසා පුතේ
මිනිස්සුන්ට එතකොට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. ඒ බඩු මිල වැඩි, සල්ලිත් තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට මිනිස්සුන්ට තෝරගන්න වෙනවා අපි මේ තියෙන සල්ලි චුට්ටෙන් මොන මොන දේවල්ද මිලදී ගන්න. ඉස්සර මිලදී ගත්ත හැමදේම දැන් මිලදී ගන්න බෑ බඩු මිල වැඩි නිසා. නේද? ඒ නිසා ළමයි උයන පියන දේවල් කන බොන දේවල් උනත් ටික ටික සීමා කරනවා. ඇඳුම් පැළඳුම් ඉස්සර වගේ මිලදී ගන්න යන්නේ නැහැ. අවුරුද්දට පොඩි ඇඳුමක් දෙකක් අරගෙන ෂේප් එකේ ගෙදර එනවා. පැහැදිලිද? ඉස්සර ළමයි ඕනාට හිතේ හැටියට වීදම් කරපු කට්ටිය ඒ වීදම් අඩු කරනවා. ළමයි මිනිස්සු වීදම් කරන්නේ අඩු වෙයි. මිනිස්සු මිලදී ගන්නේ අඩු වෙන්නම් බිස්නස් කාර්යයන්ට ව්‍යාපාරිකයන්ට බිස්නස් ඇත්තේ නැහැ. දැක්කද? මිනිස්සුන්ට ව්‍යාපාර වලට බිස්නස් ඇත්තේ නැහැ. මිනිස්සු බඩු මිලදී ගන්නේ නැති නිසා. පැහැදිලි නේද? හරි. එතකොට ළමයි උද්දමන නිසා රටේ ව්‍යාපාර වලට ඒ තරම් හොඳ තත්ත්වයක් එන්නේ නැහැ. පැහැදිලිද? හරි. අපි එනපොතේ අවසාන මාතෘකාවට අපි අද දවස් සාකච්ඡා කරන ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්ත වෙලා තියෙන විදිය. ආදායම බෙදිලා ගිහිල්ලා තියෙන විදිය තමයි මේකේ සරල අදහස. රටේ සමස්ත මුළු ආදායම රටේ ජනගහනය අතර බෙදිලා ගිහිල්ලා තියෙන විදිහ අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියලා. මම නැවත කියන්නම් රටක මුළු ආදායම එම රටේ ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියලා. ළමයි මට කියන්න රටේ ආදායම හරිද රටේ මුළු ආදායම අර අපි ජනගහනයෙන් බෙදලා රටේ ඉන්න ජනගහනයෙන් බෙදුවට පස්සේ අපිට එන්නේ ඒක පුද්ගල ආදායම ඒක ශීර්ෂ ආදායම කියලාත් සමහරව උකට කියනවා. එක පුද්ගලයෙක් ලැබෙන ආදායම. රටේ මුළු ආදායම බෙදනවා ජනගහනයෙන්. එතකොට අපිට හම්බෙනවා එකෙක්ට හම්බෙන ආදායම කොච්චරද කියලා. මට කියන්න ඒ ඉලක්කම හරිද? ඇත්තරම හරිම ඉලක්කමක්ද නැත්නම් ඒ ඉලක්කම වැරදි ඉලක්කමක්ද? හැමෝටම ඒ ගානද නැත්නම් වෙනස් විදිහට හම්බෙන්නේ? හරිද? අර අපි ගණනය කිරීමක් විදිහට නේද? ගණනය කිරීමක් විදිහට රටේ ඒක පුද්ගල ආදායම මෙච්චරයි කියලා රටේ මුළු ආදායම ජනගහනයෙන් බෙදලා මෙච්චරයි කියලා කියන එකක් ගන්න. හැබැයි ඇත්තටම එහෙම වෙන්නේ නෑ. එහෙම සමානව බෙදලා යන්නේ නෑ නේද? හරි. ඇත්තම කතාව ළමයි ලංකාවේ මිනිස්සු අතර තමයි රටේ මුළු ආදායම බෙදිලා ගිහින් තියෙන්නේ හරිම වෙනස් විදිහට. වෙනස් වෙලා තියෙනදී වැඩි. අපි කියන නිසා ලංකාවේ ආදායම් බෙදී යාමේ ආදායම ව්‍යාප්ත වීමේ විෂමතාවයක් තියෙනවා කියලා. ආදායම් බෙදලා යන්නේ හරි අමුතු විදිහට, විෂම විදිහට, වෙනස් විදිහට. පැහැදිලිද? හරි. ළමයි ඒ නිසා අපි කියනවා රටේ මුළු ආදායම් බෙදලා යන්නේ හරිද විෂම විදිහට, වෙනස් විදිහට. හරිද? ඒ කියන්නේ පොතේ රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් හරිද රටේ ආදායමෙන් වැඩි කොටසක් පාවිච්චි වෙන්නේ වැඩි කොටසක් යන්නේ ළමයි අතිශය ධනපති සුළු පිරිසක් අතට තමයි ළමයි රටේ ආදායමෙන් ලොකු කෑල්ලක් යන්නේ. ඉතුරු චූටි කෑල්ල තමයි ලංකාව ඉතුරු හැමෝගෙම අතේ බෙදිලා යන්නේ. හරිද? ලංකාවේ ඉන්න ධනපති ධනවත් සල්ලිකාර ගොඩාක් ධනවත් අය කීප දෙනයි ඉන්නේ. පොඩ්ඩයි ඉන්නේ. ඒ පොඩ්ඩ ගාව තමයි ළමයි ලංකාවේ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ආදායමේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. හරිද? ඉතුරු වෙන ආදායම තියෙන පොඩි කෑල්ල. ඒක තමයි අනිත් රටේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු අතර බෙදලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සල්ලි තියෙන එකාට තියෙන පුතේ උතුරන්න. නේද? සල්ලි තියෙන ආයේ විසි කරන්න තරම් සල්ලි තියෙන. දුප්පත් නැති එකාට නැත්තටම නැහැ. හරිද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒකට හේතුව රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තියෙනවා. හරි. අපි හිතමු එහෙම ආදායම විෂම වෙදෙන්නේ නැතුව හැමෝටම එක වගේ ටිකක් එක වඩේ කියන්නේ එහෙමයි තියෙන්නේ. සාමාන්‍ය කම්කරුවටයි වෛද්‍යවරයට එකම නේද? එකම විදිහේ පඩියක් දෙන එක අසාධාරණයි. නේද? සාමාන්‍ය මට්ටමේ මිනිස්සෙක්ටයි හරිද හොඳ වෘත්තිකයෙක්ටයි ගත්තොත් හරිද ඒ දෙන්නට එකම જાති පඩියක් දෙන එක අසාධාරණයි. නමුත් ළමයි අර විෂමතාවය ටිකක් අඩු වුණාට කමක් නැහැ. නේද? දැන් වෘත්තිකය ළමයි අපි ගත්තොත් එයා ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මහන්සි වෙලා පාඩම් කරලා කැප වෙලා ඒ සම්බන්ධයෙන් අවුරුදු ගාණක් ප්‍රවීණෙක් බවටපත් වෙලානේ කැපකිරීම කළානේ. ඒ මට්ටමටපත් වෙන. ඒතකොට එයාට ඒකට යම්කිසි ගැළපෙන මුදලක් ලැබෙන්න ඕන. නමුත් අර අතිවිශාල ગેප් එකක් තියන්න හොඳ නැහැ. හරි ඒ නිසා අපි හිතමු රටේ මිනිස්සු අතර හැමෝටම ආදායම බෙදිලා ගිහිල්ලා නම් ඔයාලට තේරෙනවද? ඒතකොට හැමෝගෙම අතේ සල්ලි තියෙනවා. එතකොට මේ හැමෝටම Tamanට අවශ්‍ය ඕනම බඩු මුට්ටුවක් මිලදී ගන්න සල්ලි තියෙනවා. එතකොට මේ හැමෝම කඩවල් වලට ගිහලා Tamanට තව අවශ්‍ය බඩු ටික ගන්නවා. අන්න එතකොට ඒක ව්‍යාපාරිකයන්ට හොඳයි. දැන් පැහැදිලි නේද? රටේ ආදායම ව්‍යාප්ත වෙලා තියෙන විදිය
රටේ ව්‍යාපාර වලට බලපාන. හරි. එහෙනම් පුතේ ලියාගමු මේ විදිහට. රටක මුළු ආදායම එම රටෙහි ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය ආදායම් ව්‍යාප්තිය ලෙස හැඳින්වේ. පුතේ ලියාගන්න මේක. ආදායම් ව්‍යාප්තිය අර්ථය. රටක මුළු ආදායම එම රටෙහි ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය ආදායම් ව්‍යාප්තිය ලෙස හැඳින්වේ. හරි. ළමයි මේවට මීට වඩා බරපතල නිර්වචන දෙන්න පුළුවන්. නමුත් අපේ O level සාමාන්‍ය පෙළ කොමර්ස් පන්තියට මේ නිර්වචන ප්‍රමාණවත්. හරිද? හරි. මේවා ගැන වෙන වෙනම ඇනලයිස් කරලා හරියට නිර්වචන කෙලින්ම දෙන්න පුළුවන්. හරිද? එච්චරටම අවශ්‍ය නෑ. O level පන්තියට කොමර්ස් පන්තියට මේ ටික ප්‍රමාණවත්. හරි. රටේ මුළු ආදායම ජනතාව අතර බෙදලා ගිහලා තියෙන ආකාරය. හරි. ළමයි ඉවර කට්ටිය මට දාන්න මෙසේජ් එකක්. ඕකේ කියලා. අද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි නෝට් එක ලියවිලා ටිකයි. හරි. හොඳයි නේද? හරි. පන්තිය ළමයි අකණ්ඩව පැවැත්වෙනවා. දැන් දිගටම පන්තිය තියෙනවා. පන්ති මිස් වෙන්නේ නැහැ. හරිද? බදාදාට අනිවාර්යෙන් පන්තිය පැවැත්වෙනවා. දැන් කරන්ට් එක ගියත් ක්ලාස් එක මම කරනවා කොහොම හරි. හරිද? මම ගිය සතියේත් කිව්වනේ. පන්තිය දිගටම කරනවා. පන්තිය මිස් වෙන්නේ නැහැ. මොකද මම දැන් ජෙනරේටර් එකකුත් ගෙදරට ගෙනහලා තියෙන්නේ. හරි ඒ නිසා කරන්ට් එක යන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි දැන් මට. කරන්ට් එකත් එක්ක සිග්නල් ගියොත් නම් පොඩි අවුලක් තියෙනවා. ඒ වුණත් මම රැයට හරි පන්තිය කරනවා. මොකද මම පන්තිය කරොත් රෙකෝඩින් එක හරි දෙන්න පුළුවන්. නැත්නම් මටත් පන්තිය කරගන්න බැරි වුණොත් රෙකෝඩින් උත් නැහැ පන්තියක් නැහැ. හරි ඒ නිසා මම කොහොම හරි පන්තිය ඉතින් හරි මැටින් හරි රැය 12ට හරි මම තනියෙන් හරි කරලි වෙලා රෙකෝඩින් එක හරි වුණා. හරි. හොඳයි. අපි ඉස්සරහට පේපර් සෙට් එකකුත් කරමු ජනතාව. හරි හොඳයි. අද එහෙනම් අදට වැඩ කටයුතු අවසන් කරන්නයි ජනතාව සූදානම් වෙන්නේ. දාඩියක් දාලා මන් තියෙන්නේ. නැත්නම් දාඩිය දාලා. ස්ටුඩියෝ එක AC කරන හරිනේ. හරි. රටක මුළු ආදායම රටේ ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය. හරි අපි කියන ආදායම් ව්‍යාප්තිය කියලා හොඳයි. ළමයි එහෙනම් අපි අදට වැඩ කටයුතු අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද ඉගෙනගත්ත දේවල් ටික සුපිරියටම තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න ජනතාව. අද ඉගෙනගත්ත දේවල් ටික සුපිරියට තේරුණාද කියලා මැසේජ් එකක් දාපල්ලා යන්න කලින් ඉතින්. හරි. අද ලස්සන මාතෘකා ටිකක් කතා කරා නේද? හරි. අද ප්‍රායෝගික දේවල් තමයි ගොඩක් කතා කරේ. සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන නිතර අපි කතා කරන දේවල්. කොතිසු මෙහෙම ඉන්නවද තාම? පළවෙනි පාඩමෙන් ලක්ෂ්මී අපි එක්සෑම් එකක් තිබ්බේ නැහැ. අපි පේපර් එකක් සාකච්ඡා කරා. පාස් පේපර් ටික සාකච්ඡා කරා. ඔයාලට ඒක රෙකෝඩින් ටික ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට. හරි නියමයි. හරි. වැඩේ පැහැදිලිනේ? හරි. එහෙනම් අපි නියමයි. හරි. එන හැමෝටම සුබ රාත්‍රියක්. දැන් තමයි සර් දේශපාලකයන් බොරු තේරෙන්නේ කියලා දාලා තියෙනවා. හරි. ලබන සතියේ තව මේ මේ වගේ මාතෘකා ගොඩක් තියෙනවා ලස්සන ප්‍රායෝගික දේවල්. අපි කතා කරමු ලබන සතියේ. හරි එහෙනම් ජනතාව හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ජනතාව.